දාලා තියෙන්නේ. ඒකේ link එක ඉතින් දාන්නේ. ඔන්න ඒක ගන්න පුළුවන්. හරි. අපි පටන් ගමු එහෙනම්. අපි එදා ගිය සතියේ දවසකදී මතක ඇති අපි කතා කරා මොනවා ගැනද? ශාක සෛලය ගැන කතා කරා, සත්ත්ව සෛලය ගැන කතා කරා, සෛලවාදයේ කතා කරා. මතකයිනේ සෛලවාදී උපකල්පන එහෙම අපි කිව්වනේ. මොනවද සෛලවාදී උපකල්පන? සෛලවාදී කවුද ඉදිරිපත් කරනකොට ඔළුවේ මතක් කරගෙන යන්නදරෝ. මොනවද කිව්වේ? අපි මෙහෙම කිව්වා නේද? ඉස්රෝම සෛලයක් නිරීක්ෂණය කරේ කවුද? අපි කිව්වා ඇන්ටන් වෑන් ලීවන් රොබර්ට් හුක්. ඊට පස්සේ එයා ගැන කතාව මතකයි නේද? නිකන් උඩින් කියන්නේ නේදරෝ. එහෙම මතක් කරන්න ඕනේ. මං කිව්වේ අර පාඩම් කරනවා කියන්නේ ඒක කියලා. මම මතකයි ඉන්නේ කිව්වා පාඩම් කරනවා කියන්නේ උඩින් කියන් යනවා. ඇයි ඒ උඩින් කියන් යන්නේ? එහෙම නැත්නම් උත්තම පාඩම් කරන්න කොහොම කරන්නද? එහෙම කරන්න බෑ. උඩින් කියන් යන්න බෑ. ඒක තමයි පාඩම පටන් ගන්න මුල් ටික. කලින් දවසේ පාඩම් කරපු දේවල් ටික උඩින් කියන් යන්න. දැන් අද දවසේදී මම ඔන්න ඔයාලා මේ පාඩම් කරද්දී අයි මතකෙ හිටින්නේ නැති කියන එක මම කියන්නම් හොඳද? විද්‍යාත්මක හේතු කියන්නම්කෝ. තව කියන්නේ. එතකොට එනවා උඩින් කියන්නේ. කවුද? ඇන්ටන් වෑන් ලීවන් රොබර්ට් හුක් විසින් මොකද කරේ? හොයාගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ සෛලවාදය කියලා අදහසක් ලෝකෙට එනවා. කවුද සෛලවාදී ඉදිරිපත් කරන්නේ? ශ්‍රයිඩන්, ෂුවාන්, රැඩොල්ෆ් බර්කොච්. ඔන්න ඔය කට්ටිය තුන් දෙනා සෛලවාදී ඉදිරිපත්. මොනවා සෛලවාදයේ තිබ්බේ? ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලයයි. ඊට පස්සේ කියනවා මොකද්ද? නව සෛල ඇතිවන්නේ පවතින බෙද සෛල බෙදීමනි. ඊට පස්සේ කියනවා ජීවීන් එක්ක ඒක සෛලිකයි එහෙම නැත්නම් බහුසෛලිකයි කියලා. ඒක තමයි යාගේ උපකල්පන සෙට් එක. ඊට පස්සේ මොකද කරේ? අපි ශාක සෛලය ගැන කතා කරා, සත්ත්ව සෛලය ගැන කතා කරා, රූප සරහන දැන්දා ශාක සෛලයේ විස්තර කිව්වනේ. මොනවද ශාක සෛලය හා සත්ත්ව සෛලයේ වෙනස්කම් කිව්වා මතකද? කිව්වා වෙනස්කම් 4යි තියෙන්නේ. ශාක සෛලවල තියෙනවා කිව්ව මොනවද? අපි කිව්වා ශාක ලියන්නේ කිව්වනේ. chart එක ඇඳලා ලියන්න කිව්වා අනිවාර්යයෙන්ම. ශාක සෛලවල සෛල බිත්තියක් තියෙනවා කිව්වා, සත්ත්ව සෛලවල සෛල බිත්තිය නැහැ කිව්වා. ශාක සෛලවල හරතලාව කිව්වා, සත්ත්ව සෛලවල හරතලාව නැහැ කියලා කිව්වා. ශාක සෛලවල රික්තක තියෙනවා කිව්වා, සත්ත්ව සෛලවල తాවකාලික රික්තක තියෙන්න පුළුවන් කිව්වා. ශාක සෛලවල විශාල ප්‍රදේශයක රික්තකේ ව්‍යාප්ත වෙලා තියෙනවා කිව්වා. සත්ත්ව සෛලයක විශාල ප්‍රදේශයක සෛල ප්‍රාශ්නය ව්‍යාප්ත වෙලා තියෙනවා. ඔය ටික කිව්වා. දැක්කම නිකන් අර අන්න ඒ වගේ වේගින් කියන් යන්නේ. එතකොට කවුරු ඕක පාඩම් වෙන්නේ. නේ? එහෙම තමයි. ඊට පස්සේ අද සෛලගත ඉන්ද්‍රරේඛා කියලා දෙන්නේ. එදා කෙටි සටහනක් හැදුවා. මතකනේ කෙටි සටහන මොකද්ද? කරුණු දැන් 27ක් දාන්නෝනේ. ආයේ කරුණු 27 අද ඔක්කොම කරුණු 40ක් බවට පත් කරලා පාඩම් වෙන්න මතක තියෙන්න ආයේ කවදාවත් මේ පාඩම ආයේ කාගෙන්වත් ඉගෙන ගන්න ඕනෙත් නැහැ. පාඩම් කරන්න ඕනෙත් නැති අපිට ගන්න. අද දවසේදී අපි එකින් එක කතා කරලෙමු ඈ. මොකද එකින් එක කතා කරේ නැත්තම් බෑද? එකින් එක කතා කරන්න එපායි. එකින් එක කතා කරලා අපි හරි. ඒතර අද දවසේදී මොකද කරන්නේ? මේ සෛලවල තියෙන ඉන්ද්‍රයක සියල්ලම අපි විස්තර කරනවා. විස්තර කරලා ඉවර වෙලා මොකද වෙන්නේ? chart එකක් හදන ලස්සන කෙටි සටහනක් හදනවා. ඒ කෙටි සටහන ඒවා දාපු කරුණු දාලා අද කරුණු ටිකක් දාලා කරුණු 40ක් ගන්න. දැන් ඉදා විනාඩි 2ක්වත් ගියේ නැහැනේ කරුණු 27ක් පාඩම් කරන්න. අදත් එහෙම තමයි ඈ. අදත් සෙට් එක දාලා වැඩේ ගන්න ගොඩ දාන්න. හරි. මාතෘකාව වෙනම මාතෘකාවක් කියන්නේ සෛලගත ඉන්ද්‍රයකා කියලා. සෛලගත ඉන්ද්‍රයකා. හරිනේ? සෛලගත ඉන්ද්‍රයකා. ලියන්න මාතෘකාව. සෛලගත ඉන්ද්‍රයකා. ලියන්න මාතෘකාව. සෛලගත ඉන්ද්‍රයකා. ලියලා පටන් ගමු ඈ. හරි පටන් ගන්නකො සෛලගත ඉන්ද්‍රයකා. සෛලගත ඉන්ද්‍රයකා. ලියන්න මාතෘකාව. මොනවද මේ සෛලගත ඉන්ද්‍රයකා කියන්නේ? දුරු මේ ශාක සෛලයක් හෝ සත්ත්ව සෛලයක තියෙන කොටස් තියෙනවානේ. ආනි කොටස් වලට අපි නමක් කියනවා මොනවා කියලාද? ඉන්ද්‍රයකා කියලා කියනවා. පැහැදිලිනේ නේද? මොනවද මේවා? ඉන්ද්‍රයකා. හරි. ඉස්සරෝම අපි කතා කරමු දරුවෝ දැන්. පොදුවේ තියෙන ටික කතා කරලා අන්තිමේදී ඔය සෛල විත්‍ය ගැන එහෙම කතා කරමු. හරි ප්‍රශ්නයක් නැහැනේ. මම මගේ රටාවට එක්කන් යන්නේ. මොකද මගේ රටාවට යද්දි ලේසි වගේ දැනෙනවා. ඒක නිසා. හරි. ඉස්සරෝම අපි කතා කරමු එහෙනම් න්‍යෂ්ටිය ගැන. න්‍යෂ්ටිය. දැන් රූප සරහණේම ඇඳ ගන්න ඕනේ. ඒ රූප සටහනේම ඇඳ ගන්න ඕනේ. ඒක නිසා කලබලයක් නැතුව රූප සටහන ඇඳලා මේ ඔක්කොම ටික පිළිවෙලට කරන්න ඕනේ. න්‍යෂ්ටි. න්‍යෂ්ටි ගත්තොත් අපි කියනවා න්‍යෂ්ටි දීපටල වේන්ද්‍රේක. මතකයි කිව්වා. මම එදා ඔය වැඩි ඇඳ ගන්න ඕනේ නැහැ. පස්සේ අපිට පුළුවන් ඇඳ ගන්න ලස්සන. ආයේ මේවා වෙන වෙනම ඇඳලා උගන්වනවානේ. හදිස්සියක් නැහැ. අද දවසේදී ගොඩක් දේවල් ඉගෙන ගත්තා හැකි. ඒට අමතරව පාඩම් කරද්දි මතකෙ ඉන්නේ නැත්තේ ඇයි කියලා ඔය සමහර ළමයි අහනවනේ. ඉතින් මට හිතුණා ඇත්තටම ඔකට විද්‍යාත්මක හේතුවක් තියෙනවානේ. ආයේ විද්‍යාත්මක හේතුවක් කියන්න කියලා. එතකොටවත් ඉතින් හදාගන්න පුළුවන් වෙන්නේ නේද? අපේ ඔළුව අපිට තියෙන්නේ ඒක ඔළුවයිනේ. ඒ ඔළුව හදාගත්ත හැකි නේ. ඒ නිසා. හරි ඔන්න. න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටිය තියෙන කැපී පේන කොටසක්. කැපී පේන කොටසක්. ලියන කොම්පැන් ඉවර වෙලා.
පේනවා පෑන් දැන් අතන දෙකක් දැන්නවා බලමු කොහොම ඉවරද කැපී පේන කොටසක් තියෙනවා ඒක අපි කියන මොකක් කියලාද න්‍යෂ්ටිකාව කියලා මොකද්ද න්‍යෂ්ටිකාව න්‍යෂ්ටිකාව ඊට පස්සේ මේක තියෙනවා නූල් ජාලයක් තියෙනවා. මෙන්න මේ වගේ මෙහෙම පේන්නේ නැහැ දරෝ පිළිවෙලකට පේන්නේ නැහැ. නමුත් ඉතින් තරම් දෙන්නේ නැහැ. කොහොම පේන්නේ නැහැ. නැත්නම් ඔයාලා අහනවලු මොකද්ද කියලා. මේ විදිහට තියෙනවා. නූල් ජාලයක් වගේ. මේවට අපි කියනවා මොනවද කියලාද? වර්ණ දේහ කියලා කියනවා. වර්ණ දේහ. වර්ණ දේහ තියෙනවා. ඔන්න ඔය වගේ වර්ණ දේහ තියෙනවා. ඊට පස්සේ මේකට අපි කියනවා න්‍යෂ්ටික ප්ලාස්මය කියලා. ඒක නම් ඕනෙත් නැහැ. ඕන නම් ඉතින් ලියා ගන්න. කාට හරි වඩාත් හොඳට ඉගෙන ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් න්‍යෂ්ටික ප්ලාස්මය න්‍යෂ්ටියේ ප්ලාස්මය ඊට පස්සේ මේවා මේ තියෙන ඒවට අපි කියනවා මොනවා කියලාද න්‍යෂ්ටික ජිඩ්ර කියලා න්‍යෂ්ටික ජිඩ්ර හරි දැන් ඇති ඔය ටික වර්ණ දෙකේ තව මේක තියෙනවද මේකට සමහරවිට රයිබෝසෝම එහෙම බැඳිලා තියෙනවා ඇතුළේනුත් රයිබෝසෝම තියෙනවා හැබැයි ඔයාලා න්‍යෂ්ටියස්සේ රයිබෝසෝම තියෙනවා ඒව කතා කරන්න ඕනේ මේ ටික දැනගත්තාම ඇති න්‍යෂ්ටිකාව වර්ණ දේහ න්‍යෂ්ටික ප්ලාස්මය න්‍යෂ්ටික ජිඩ්ර මේ ඔක්කොමට තමයි කියන්නේ මොකක් කියලාද න්‍යෂ්ටිය කියලා. පැහැදිලිනේ මේ සියල්ලටම කියනවා මොකක් කියලාද න්‍යෂ්ටිය කියලා. මොනවද න්‍යෂ්ටි කියන ඔයාලා දන්නේ? ඔයාලා දන්නවා දැනටමත් මම කියලා දෙන්න ඕනේ නැහැ. විභාගෙදී අහුවනම් න්‍යෂ්ටිය ගැන කරුණු තුනක් ඔයාලා දන්නවා. මොකද ගිය සතිය කියලා දුන්නානේ කරුණු තුන මොනවද? ජීවි. ඔව් ජීවි තමයි. ඊළඟට ශාක හා සත්ත්ව සෛලවල දන්නව නේද? ඔව් දන්නවා. ශාක හා සත්ත්ව සෛලවල තියෙනවා. හරි ඒකත් හරි කරුණු දෙකක් ඉවරයි දැන්. ඊට පස්සේ කිව්වා මොකද්ද? ද්විපටල මේන් රේඛාව. මේ පටල දෙකක් තියෙනවා. පේනවනේ ඇඳලා තියෙනවා පටල දෙකක් තියෙනවා. එහෙනම් මේ කවුද? ද්විපටල මේන් රේඛාව. හරි ඒකත් හරි. ඊළඟට මෙයාගේ කෘත්‍ය අපි කියනවා. හැම ඉන්ද්‍රේඛාවකම තමයි කෘත්‍ය පාඩම් කරගන්න ඕනේ. මොකද කෘත්‍ය නැතුව බෑනේ. එයා මොකක් හරි දෙයක් කරනවා. ඒ කරන දේ අපි දැනගෙන ඉන්නවා. නැත්තම් බෑ. එහෙනම් මෙයාගේ කෘත්‍ය මොකද්ද? මෙයාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මොනවද? න්‍යෂ්ටිකාව පුළුවන් ප්‍රෝටීන හද. මොකද කරන්නේ? න්‍යෂ්ටිකාව ප්‍රෝටීන හද. මෙයාගේ කාර්යය. ඊට පස්සේ මෙයාගේ කාර්යය වුවම වර්ණ දේහ කරනවා මොනවද? ප්‍රවේණික තොරතුරු ගබඩා කරගන්නවා. ඒ වගේම ප්‍රවේණික තොරතුරු ඉදිරි පරම්පරාවල් වලට රැගෙන යනවා. දැන් ඔයාලගෙන් අහුවොත් එහෙම න්‍යෂ්ටිකාවේ කාර්යය මොකද්ද කියලා? එතකොට ඔයාලා කියන්නේ මොකද්ද? ප්‍රෝටීන නිපදවීමට දායක වෙනවා. ඊට ඔයාලා කියනවා වර්ණ දේහ වල කාර්යය මොකද්ද කියලා. එහෙනම් ඔයාලා කියනවා මොකද්ද? ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සහ ඉදිරි පරම්පරාවල් වලට ලබා දීම. පැහැදිලිනේ. ඔයාලගෙන් කෙලින්ම අහුවනම් න්‍යෂ්ටියේ කාර්යය. න්‍යෂ්ටිකාවනේ. න්‍යෂ්ටි මේ ඔක්කොමගේ අයන ඔක්කොමගේ අහුවනම් ඉතින් මේ ඔක්කොම ලියන්නේ. දැන් ඔයා ඒක තේරෙනවද නේද? ඔක තේරුම් නැත්නම් දර ඔක හිතන්නකෝ. දැන් අපෙන් අහුවොත් එහෙම ශාරීරික කාර්යය මොකක්ද කියලා ඔයාලා කියන්න ඕනේ ශෝෂණය කරනවා, ආහාර ජීර්ණය කරනවා, බහිශ්‍රාවය කරනවා, ප්‍රජනනය කරනවා ඔක්කොම කියතේ. ඔයාලගෙන් අහුවනම් ඒ කෑල්ලක කාර්යය මොකද්ද කියලා. ඒ කියන්නේ කෑල්ලක් කියන්නේ ශ්වසන පද්ධතියේ කාර්යය මොකද්ද කියලා අහුවනම් එහෙම. ඔය ඔක්කොම කියන්න බෑනේ. එහෙනම් කියන්නේ මොකද්ද? ශ්වසනය කියන්නේ අන්න ඒ වගේ. ඒතර අහන දෙයට අපි උත්තර ලියන්න ඕනේ. පැහැදිලිනේ. ඒකයි අර පුංචි කාලේ ඉඳන් අර කියන්නේ අහන දේ තේරුම් ගන්න. ඊට පස්සේ ඒකට ලියන්න. ඔක පොඩි දෙයක් වෙන්න පුළුවන්. නමුත් ওই පොඩි දේ තමයි දවසක ලොකු දෙයක් බවට පත් වෙන්නේ. පැහැදිලි නේද? හරියට තේරුම් ගන්න මේ න්‍යෂ්ටිකාව. ඒකෝල න්‍යෂ්ටිකාවේ කාර්යය ඒක. වර්ණ දේහවල කාර්යය ඒක. න්‍යෂ්ටිකගේ මේ ඔක්කොමගේ කාර්යය වුණ අර ඔක්කොම ලියන්න. මොනවද ලියන්න පුළුවන්නේ? ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම, ඉදිරි පරම්පරාවල් වලට රැගෙන යාම, ප්‍රෝටීන් නිපදවීමට දායක වෙයි. ඉතින් ඔක්කොම ලියත හැකි වෙනවා. පැහැදිලි නේද? හරි. ඉතින් මේ වර්ණ දේහ වලට අපි තව නමක් කියනවා ක්‍රොමැටින්. මේකේ අඩංගු වෙලා තියෙනවා න්‍යෂ්ටිකාව හා මේ කොටස් වල ක්‍රොමැටින් කියන සංයෝගයක් තියෙනවා. ඒ විභාගෙදී මේ වචන අහන නිසා තමයි කිව්වේ. ඒතකොට ඒ ටිකත් අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. පැහැදිලිනේ. ඒ වගේම එක් එක් ජීව විශේෂ සඳහා නියත වර්ණ දේහ සංඛ්‍යාවක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මිනිසාගේ මේ වගේ වර්ණ දේහ යුගල් කීයක් තියෙනවද? ඔයාලා අහලා තියෙනවා. වර්ණ දේහ යුගල්. යුගල් කියන්නේ ජෝඩු. මෙන්න මේ වගේ. ඒ වගේ ඒවා 23ක් තියෙනවා. වර්ණ දේහ ගත්තොත් 46ක් තියෙනවා. ඒක ජීවි විශේෂයට අනිවාර්යයෙන්ම ආවේ. ඒ කියන්නේ ජීවියා මත රඳා පවතින එකක්. ඒක ජීවි වර්ගයට අනිවාර්යයෙන්ම ආවේ. ඒ කියන්නේ මිනිසා කිව්වහම තියෙන්න ඕනේ කොච්චරයිද? වර්ණ දේහ යුගල් 23යිමයි තියෙන්නේ. පොඩ්ඩක් හරි වෙනස් වුණොත් එහෙම ඒක මාරම රෝගී තත්ත්වයක් බවට පත් වෙනවා. පැහැදිලි නේද? ඉතින් අනිවාර්යයෙන්ම දරුවෝ තාමත් අවාසනාවන්ත සිදුවීම් වෙනවා. අපේ දේහයේ තියෙන්න ඕනේ වර්ණ දේහ ඔක්කොම 46යි. හරි සේවත් එහෙම දැන් කවුරුත් මෙතන සමහර වෙලාවට මේක කාට හරි අදාළ වෙන්න පුළුවන්. ඒ ඔයාලට නෙවෙයි. ඔයාලා කාටවත් අදාළ වෙන්නේ නැහැ. පවුල කෙනෙක්ට හරි එහෙම වුණා කියලා කවුරුත් තරහ වෙන්න යන්න එපා. මුකුත් හිතන්න යන්න එපා. ඒකට වර්ණ දේහ සංඛ්‍යාව 47ක් වුණොත්
වර්ණ සංඛ්‍යාව 45ක් වුණොත් එහෙම මේවා අපි කියනවා මොනවා කියලාද ප්‍රවේණිකාවාද කියලා. ඒවට අපි කියනවා මොනවද ඩවුන් සහ ලක්ෂණ කියලා. අපි දැක්ලා තියෙනවා නේද ඉස්සර නම් මේ කට්ටියට අපි හැඳින්වුවා අපි කිව්වා මෙයාලා මන්ද බුද්ධික දරුවෝ කියලා. නමුත් දැන් අපි මන්ද බුද්ධික කියන වචනේ පාවිච්චි කරන්නේ අපි මගින මන්ද මානසික දරුවන් කියලා අපි හඳුන්වනවා මේ තත්ත්වයෙන් ඉන්න කට්ටිය. ඒක අපි දැනගත යුතු කාරණයක් නේ. දැන් ඔයා මගේ පන්තියේ උගන්වන්න ගද්දී හිටියා නම් එහෙම මම අනිවාර්යෙන්ම ඔබ ගැන කියනවානේ. නමුත් මෙතනදී මම එහෙම කිව්වේ මේ වෙලාවේ මේ පාඩම ඔයාලට අමතරව තවත් විශාල පිරිසක් නිරාවරණය වෙනවානේ. ගෙදර ඉන්න දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ ඒ කට්ටියට නිරාවරණය වෙනවානේ. අන්න ඒකයි මම කිව්වේ. ඒතකොට වැඩි ඉගෙන හිතන්න එපා. ඉගෙන ගත යුතු දෙයක් නිසා මේ කොටසට අදාළ නිසා මම කිව්වා. ඒතකොට එහෙනම් මොකද වෙන්නේ? මේ වර්ණ දෙක තියෙන්න ඕනේ 46යි. හැබැයි එකක් හෝ වැඩි වුණු අවාසනාවන්ත දෙයක් 47ක් වුණොත් එහෙම අපි කියනවා ඩවුන් සහ ලක්ෂණය. 45ක් වුණොත් වර්ණ දෙක එකක් අඩු වෙලා ඒකත් ඉතින් මොකද වෙන්නේ? හරි අවාසනාවන්ත සිදුවීමක් නිර්මාණය කරනවා. ඒ නිසා දරෝ ජීවීන්ගේ දේහය තුල නියත වර්ණ දෙක සංඛ්‍යාවක් තියෙනවා. එකක් හරි අඩු වුණොත් එකක් හරි වැඩි වුණොත් ආයතන රෝගී තත්ත්වයක් තියෙනවා. පැහැදිලිනේ? හරි. ඒ ඔක්කොම කතා කිව්වේ අයියේ අපි ඉගෙන ගන්න ඕන නිසා. එහෙනම් හරි. මේක දැන් ඉතින් අමතරව දැනගන්න තියෙන එක කාරණයක්. මොකද්ද? අරක තමයි. න්‍යෂ්ටි කාව්‍ය කෘත්‍ය කිව්ව වර්ණ දේහවල කාර්ය කිව්ව. එහෙනම් හරි. දැන් මෙයාගේ ඔක්කොම දේවල් දාන්නවා. මොකද්ද කිව්වේ? අපි මතක තියාගන්න එක කිව්වනේ. ශාක සත්ත්ව සෛල ඕනම එක අජීවී කොටස් දෙකයි තියෙන්නේ. මොනවද අජීවී කොටස් දෙක? සෛල විත්‍යයි ඒ වගේම රික්තකයයි. අනිත් සියල්ලම ජීවිත. ඊට පස්සේ කිව්වා ශාක සෛල වල විතරක් තියෙන ටික කිව්වා. කිව්වනේ රික්තක කිව්වා, සෛල විත්‍ය කිව්වා, හරිතලාව කිව්වා. ඊට පස්සේ කිව්වා මොකද ඊට පස්සේ කිව්වේ දීපට්ලමේ. කවුද දීපට්ලමේ? එහෙම මතක තියාගන්න ඕනේ. මම දුන්නේ දරුවෝ දීපට්ලමේ. අද ඔක්කොම කියලා දෙනවා ඈ. හරිතලාව දීපට්ල කිව්වා, මයිටොකොන්ඩ්‍රියම් දීපට්ලමේ කිව්වා. ඊට පස්සේ න්‍යෂ්ටි දීපට්ලමේ කිව්වා. අනිත් ඔක්කොම එක පට්ලමේ ඉන්ද්‍රයක. ඒ විදිහට තමයි අපි අක්කේ ඉස්සරහම හැදුවේ. අද දවසේ කරුණු 40 ඔක්කොම එකට ගන්නවා. ලස්සන පිටිසටහනක් හදනවා. හරි? හරි. එහෙනම් ඔන්න න්‍යෂ්ටියේ කතාව කිව්වා. මොකද්ද න්‍යෂ්ටියේ කතාව? දීපට්ලමේ ඉන්ද්‍රයිකාව ශාකහා සත්සෛලවල ඇත. ඊට පස්සේ කිව්වා මොකද්ද? ජීවී ඉන්ද්‍රයිකාව. ඊට පස්සේ කියනවා මෙයාගේ කෘත්‍යය. න්‍යෂ්ටි කාව්‍ය කෘත්‍ය එහෙම කිව්වා. අනිත්‍ය වගේ කෘත්‍ය එහෙම කිව්වා. හරිනේ? කාව්‍ය ටික තමයි දරුවෝ එන්න ඕනේ. හරි. ඒ වගේම එක්කේ ජීවි කොටාශය සඳහා නියත වර්ණ දේ සංඛ්‍යාවක් තියෙනවා. ඊට පස්සේ අපි අන්තිමේට කියනවා මෙයා තමයි සියලුම ක්‍රියා පාලනය කරන්නේ. ජීවි සෛලය තුල සිදුවෙන සියලුම ක්‍රියා පාලනය කරන්නේ මෙයා තමයි. පැහැදිලිනේ? ඒ ඔය ටික තමයි දරුවෝ කරුණු වලට එන්න ඕනේ. හරි. න්‍යෂ්ටි කියලා ලියලා මේක ඉක්මනට ඇඳගන්න ඈ. න්‍යෂ්ටි කියලා ලියලා ඉක්මනට අදින්න. හරි ඇඳ ගන්නකො. න්‍යෂ්ටි කියලා ලියලා ඔක්කොමට ඇඳ ගන්න. ඔක්කොම ඉක්මනට ඇඳ ගන්න. න්‍යෂ්ටි කියලා. න්‍යෂ්ටි කියලා ලියලා ඇඳ ගන්න. හරි. හරිද? දැන් ඔය යාළුවන්ට සම්බන්ධ වෙන්න බැරි දරුවොත් කියන්න මේ YouTube එක ඊළඟ සතියේ ඉඳන් YouTube live දෙන්න උත්සාහ කරන්න. ඊළඟ සතියේ ඉඳන් class time table එහෙම වෙනස් වෙනවද? ඔය link එකකින් එහෙම join වෙන්නත් බැරි වෙයිද දන්නේ නැහැ. පොඩි වෙනස්කම් කීපයක් සිද්ධ වෙනවා ලබන සතියේ ඉඳන් free class එක තියෙන වෙලාවල් එහෙම වෙනස් වෙයි. එතකොට ඒව මම කියන්න. දැනට මේ සතියේ ඉරිදා තියන්න තිබ්බ free class එක නෑ දරුවෝ. නෑ ඒක නෙවෙයි ඊළඟ සතියේ සඳහා අඟහරුවාදා තියන්න තිබ්බ class එක ඔක්කොම වෙනස් වෙනවා. මම කියන්නම් ඒ time table එක. ඒ ඔක්කොම අදින් පස්සේ චුට්ටි වෙනස් time table වගේක් ඇති වෙනවා. ඒ නිසා ඒක ගැන කලබල වෙන්න එපා. ක්ලාස් එක මොකුත් වෙන්නේ නැහැ. මේ අර විතරයි වෙනස් time table වෙනස් වෙනවා. ඒක තමයි කියන්නේ. හරි. ඔයාලා බලාපොරොත්තු වෙච්ච පාඩම් වලට අවස්ථාවක් දෙනවා. time table එක පොඩි වෙනසක් ඇති වෙනවා. හරි. ලියාගත්තනේ? හරි ලියාගන්න. එහෙනම් ලක්ෂණ ටික ලියන්න. ඉස්සරෝම ලක්ෂණ කියලා මෙහෙම ලියලා හරි මේ ලක්ෂණ කියලා ලියන්න. මෙහෙමයි මේ සටහන ලියද්දි පිළිවෙලක් තියෙනවා. ලක්ෂණ කියලා ලියමු. ඒ ටික ලියන්න. දැන් ඔයාලා දන්නවා ලියන්න. මොනවද? ජීවී ඉන්ද්‍රයිකාවකි. ශාකහා සත්ත්වසෛලවල ඇත. ඊට පස්සේ දීපට්ලමේ ඉන්ද්‍රයිකාවකි. ඒක ලියන්න. ඉස්සරෝ මේ ටික ලියන්න. දන්න ටික ලියන්න එපා. ඕනම දෙයකට දන්න ටික ලියන්න. හරි. ඒ ටික ලියවන්නේ ජීවීය ශාකහා සත්ත්වසෛලවල ඇත. දීපට්ලමේ ඉන්ද්‍රයිකාවකි. ඊට පස්සේ හතරවෙනි ලක්ෂණ. ඒවා අමතර ලක්ෂණ. මොනවද කිව්වේ?
මේකේ ප්‍රධාන වශයෙන් තියෙනවා න්‍යෂ්ටිකාව. ඊට පස්සේ මේවට අපි කියනවා ක්‍රොමැටින් ජාලයක්. ක්‍රොමැටින්. මේ ක්‍රොමැටින් කියන සංඝටකයෙන් තමයි දරු වර්ණ දෙක හැදිලා තියෙන්නේ. ක්‍රොමැටින්. හරි. එතකොට විභාජනයේ ආසන්න වෙනවා. විභාජනයේ ආසන්න වෙද්දී මේවා හරි ලස්සනට පේනවා මොනවා වගේද වර්ණ දෙක විදියට. මේවා හැදලා තියෙන මොනවා වගේද ක්‍රොමැටින් ජාලයක් විදියට විභාජනයේ ආසන්න වෙන්නේ. අපි ඒක පස්සේ කතා කරනවානේ. එතකොට මේවා දිස්සෙන්න ගන්නවා මොනවා විදියටද වර්ණ දෙක විදියට. හරිනේ. හරි ලියාගන්න නම් හතරවෙනි කාරණේ විදියට න්‍යෂ්ටිකාව සහ chromatin න්‍යෂ්ටිකාව සහ chromatin න්‍යෂ්ටිය තුල අන්තර්ගත වේ. chromatin න්‍යෂ්ටිය තුල අන්තර්ගත වේ. හරි. ඒක ලියාගත්තා. ඊට පස්සේ කෘත්‍යයන් ටික ලියන්න. කෘත්‍ය මේ කෘත්‍ය යද්දි හරි පිළිවෙලට ලියන්න ඕනේ කරෝ මේ කෘත්‍ය මෙහෙම ලියලා කෘත්‍යයන් වෙන වෙනම ලියන්නේ. න්‍යෂ්ටිකාවේ කෘත්‍ය තියෙනවා. අන්‍යෂ්ටිකාව කියලා එයාගේ කෘත්‍ය ලියන්නේ. මේවා විභාගයට අහලා තියෙනවා ඈ. න්‍යෂ්ටිකාව ලියන්න. ප්‍රෝටීන නිපදවීම සඳහා දායක වී. න්‍යෂ්ටිකාව ප්‍රෝටීන නිපදවීම සඳහා දායක වීම. ඊට පස්සේ වර්ණ දේ ලියාගන්න අනිවාර්යෙන් ලියන්න. වර්ණ දේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා ඉදිරි පරම්පරාවලට සම්ප්‍රේෂණය කිරීම. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා ඉදිරි පරම්පරාවලට සම්ප්‍රේෂණය කිරීම. හරි? ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා ඉදිරි පරම්පරාවලට සම්ප්‍රේෂණය කිරීම. න්‍යෂ්ටිකාව ප්‍රෝටීන නිපදවීම. ඊට පස්සේ පොදුවේ කෘත්‍ය දිනනවා. ඒ කියන්නේ මෙයාලා ඔක්කොමට පොදුවේ දිනනවා. මොකද්ද? තව එක කෘත්‍යයක් කියන්න තියෙනවා. සෛලයේ සියලුම ජීවී ක්‍රියා පාලනය කිරීම. ඒක ඔක්කොමට පොදුවේ කියන්නේ. සෛලය තුල තියෙන සියලුම ක්‍රියාවන් පාලනය කරන්නේ මෙයා. සෛලය තුල සිදුවන සියලුම ජීවී ක්‍රියාවන් පාලනය කිරීම. හරි. හරියනනේ. හරි. ඒක පොදු කරුණක්. يعني න්‍යෂ්ටිකාවටවත් වර්ණ දෙකටවත් අයිති නෑ. ඒක ඇවිල්ලා සමස්තයක් විදියට පොදු කරුණක්. හරි. ඊළඟට අපි යනවා ඊළඟ කාරණේ. ඊළඟට අපි ගමු මයිටොකොන්ඩ්‍රියම ලියන්න මයිටොකොන්ඩ්‍රියම කියලා. මයිටොකොන්ඩ්‍රියම. හරි. මයිටොකොන්ඩ්‍රියම ගත්තාම දරුවෝ මයිටොකොන්ඩ්‍රියම කියන්නේ මෙන්න මේ වගේ ඉන්ද්‍රේඛාවක්. අපි කියනවා සොසේජස් හැඩති කියලා. සොසේජස් එකක් වගේ තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. දැන් දෙකේ නම් ඉතින් මේ සොසේජස් හැඩ බව නෑ නේ. හරි කමක් නෑ. සොසේජස් හැඩති ඉන්ද්‍රේඛාව. හරි. මේක හරි සුවිශේෂී ඉන්ද්‍රේඛාවක්. ජීවීන්ගේ පරිණාමය පවා කියවෙන ඉන්ද්‍රේඛාවක් විදිහට අපි විද්‍යාවේදී කතා කරනවා. තව සුවිශේෂී දෙයක් තියෙනවා එකක් කියන්නේ. මේ ඇවිල්ලා මයිටොකොන්ඩ්‍රියම. මයිටොකොන්ඩ්‍රියමේ මෙන්න මේ වගේ අභ්‍යන්තරයට ගිලුණු මෙන්න මේ වගේ පටල තියෙනවා. ඔය හැඩයට තමයි මයිටොකොන්ඩ්‍රියම තියෙන්නේ. හැදිලිනේ මේක අස්සේ අභ්‍යන්තරයට ගියපු රයිබෝසෝම තියෙනවා. රයිබෝසෝම. මේ ඇවිල්ලා රයිබෝසෝම. හරි මේ කියන්නේ මේක අස්සේ රයිබෝසෝම තියෙනවා. මේ තමයි පටල දෙක. දී පටලේ. මේ පටල දෙකක් තියෙනවා. පටල රයිබෝසෝම. රයිබෝසෝම. ඇඳගන්න. සොසේජස් හැඩති ව්‍යුහය. ඇඳගන්න. මෙයාගේ පරිණාමය කියවෙනවා කියලා කියනකොට මෙහෙම දෙයක් තියෙනවා. විද්‍යාඥයෝ කියන විදිහට නේ. අතීතයේදී ජීවි නැති වුණ විදිය කියනවනේ. මේ කතාවට අමතරව යන පොඩි රසබර කතාවක්. මම කියන්න නේද විද්‍යාවදී විද්‍යාව ඉගෙන ගන්න ඒක නිසා. ඒකට අතීතයේ දැන් ඔය ගොඩාක් ඈත අතීතයේ මිලියන ගානකට කලින් ජීවි ආරම්භ වෙන්නේ. ඒකට මේ ජලයේ තමයි ජීවි ආරම්භ වෙන්නේ. ඒකට ජලයේ ඉන්නවා මොනවද මේ ජීවි ලක්ෂණ පෙන්නන කණ්ඩායම. ජීවි ලක්ෂණ පෙන්නන කණ්ඩායම. කියන්නේ එයා ජීවි නෑ. දැන් එක කට්ටියක් ඉන්නවා එයාලට පුළුවන් පොඩි පොඩි චලනයක් නැති කරන්න. තව කණ්ඩායමක් ඉන්නවා එයාලට පුළුවන් ශ්වසනය කරන්න. තව කට්ටියක් ඉන්නවා එයාලට පුළුවන් එයාලටම කියලා ආහාර හදාගන්න. ඒ කියන්නේ හරියට මෙයාලා කවුද දන්නේ යන්න පුළුවන්. ටික ඇමීබාලා වගේ. මෙයාලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් වගේ කියන්නේ. ඒ කියන්නේ ආහාර හදන්න පුළුවන්. මෙයාලට ශ්වසනය කරන්න පුළුවන් වගේ කණ්ඩායම. ඉතින් මේ හිටපු සමහර මෙන්න මේ වගේ කොටස් ඇවිල්ලා මෙන්න මේ වගේම ගිලලා ගන්න.
දැන් මෙයා ඇවිල්ලා මේ මෙයාව ගිලිනවා. මෙයා ගිලිනුනට පස්සේ මොකද වෙන්නේ? සමහර කට්ටිය නම් භක්ෂණය වෙලා මැරිලා යනවා. මෙයා මැරිලා යනවා. හැබැයි ඉඳහිට අර අපි කියන්නේ විකෘති වීම ප්‍රවේදනය ඒ අතර දැන් මෙයාව ගිල්ලට පස්සේ මෙයාගේ ශරීරය තුල එයා ශෝෂණය කරනවා. මෙයා නිසා මෙයාට යම් චලනයක් ඇති කරන්නේ. ඒ වගේම තමයි මෙයාලා වගේ කට්ටිය මේ වගේ කට්ටියක් ගිනලා දානවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? දැන් මේකට ශෝෂණය කරන්නත් පුළුවන්. එතකොට මෙයාට පුළුවන් චලනය කරන්න. මෙයාට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය කරන්න. මේ කට්ටියට තමයි කිව්වේ ප්‍රාග් ජීවි කියලා. ප්‍රාග් ජීවි. මෙන්න මේ ජීවීන් තමයි ඉදිරියට පරිණාමයේ වෙවි ඇවිල්ලා ඔය කියන අපි වගේ සංකීර්ණ ජීවීන් ආවේ කියන රසබර කතාවක් තියෙනවා පරිණාමයේ කතාවේ. කියන පොඩි සරල කතාවක් කිව්වේ. ඒතකොට මේකෙත් එතන එහෙම දෙයක් තියෙනවා. මේ මයිටොකොන්ඩ්‍රියම මේ අතීතයේ වෙච්ච සිදුවීමක්. රයිබෝසෝම ගිලලා දාලා තියෙනවා කියලා තමයි විස්තර වෙන්නේ. ඒතකොට රයිබෝසෝම මේක තුලට එන්න වෙන හේතුවක් නැහැ. හැබැයි මේක තුල රයිබෝසෝම දකින්න පුළුවන්. ඉතින් අතීතයේ මොනවා වූ ක්‍රියාවක් නිසා එතකොට එන මේ ඇවිල්ලා පරිණාමය විකාශය වෙන පරිණාමයේ පැහැදිලි වෙන ඉන්ද්‍රිකාවක් විදිහට අපි සලකනවා. ඒතකොට රයිබෝසෝම තියෙනවා. රයිබෝසෝම වල විශේෂත්වය ජීවි සෛල අතරේ ශාක සප්ත බැක්ටීරියා. මේ සියලුම සෛලවල අඩංගු වෙන එකම ඉන්ද්‍රිකාව තමයි රයිබෝසෝම. විභාගෙ දාලා තියෙනවා පහත ඉන්ද්‍රියකා අතරින් ශාක සත්ත්ව සහ බැක්ටීරියා. නැත්නම් ශුද්ධ ජීවි කියලා හපු අවස්ථාවක් තියෙනවා. මොකද බැක්ටීරියා ශුද්ධ ජීවි ගොඩට නැති වෙන. ඒ නිසා ශුද්ධ ජීවි යන සියලුම කාණ්ඩ වලට අයත් ඉන්ද්‍රියකාව කුමක්ද? රයිබෝසෝම. පැහැදිලි. රයිබෝසෝම වල තවත් කතාවක් තමයි ඔය කිව්වේ. මේක අනිත් කතාවක්. රයිබෝසෝම ගාවට ආවට පස්සෙත් ඒක කියන්න. ඉතින් මේක ඒහා සමාන හරි සුවිශේෂී කතාවක්. නැත්නම් මේක අස්සට රයිබෝසෝම ආවේ ඇයි කියන්න වෙන හේතුවක් නැහැ. ඒක නිසා ඔය වගේ අතීතයේ පරිණාමයේ සිද්ධ වෙද්දී සිදුවෙච්ච සිදුවීම සමහරවිට මයිටොකොන්ඩ්‍රියම ගිලලා දාන්න ඇති මේ රයිබෝසෝම ඒක නිසා මේක තුල රයිබෝසෝම තියෙනවා මෙන්න පැහැදිලි නේද? ඒක රස කතාවක්. ඒකේ සම්පූර්ණ කතාව ඉතින් උසස් පෙළ පන්තියේ තමයි ඉගෙන ගන්න වෙන්නේ. ජීව විද්‍යාව ඉගෙන ගත්ත දවසේ ඉගෙන ගන්න හැකියාව. හරි එහෙනම් මෙයාගේ ලක්ෂණ බැලුවොත් දීපටල මේ ඉන්ද්‍රියකාව ජීවි හරි ශාක සත්ත්ව දෙකේම තියෙනවා. අපි දන්නවානේ. ඊට පස්සේ මෙයාගේ කාර්යය මොකද්ද? මෙයාට පුළුවන් ස්වභාව ශෝෂණය මගින් මොනවා කරන්නද? ශක්තිය නිපදවන්න. පැහැදිලි ස්වභාව ශෝෂණය මගින් ශක්තිය නිපදවනවා. එහෙනම් අපි මෙයාට තව නමක් කියනවා ජව පොලක් ලෙස ක්‍රියාත්මක වේ කියලා. මොකද්ද? ජව පොලක් ලෙස. ඇයි ඒ ජවයේ නිපදවන? එහෙනම් ජව පොලක් ලෙස ක්‍රියාත්මක වීම කියලාත් අපි කියනවා. එතකොට මෙයාගේ හැඩේ ඇහුවොත් එහෙම සොසේජස් හැඩ කියලා කියනවා. හොඳරෝ ඒවා විභාගෙදී අහලා නැහැ. මොකද අහලා තියෙන හරිය ලේසි කරුණු දණ්ඩාකාර කියන්නේ මේ හැඩේ ඔය සොසේජස් හැඩේට අපි විද්‍යාවේදී කියන තවත් නමක් තමයි දණ්ඩාකාර. අයි අර බැක්ටීරියා හැම මේ හැඩේට තියෙන බැක්ටීරියාවට අපි නමක් කියන්නේ දණ්ඩාකාර. බැසිලස්. ඒ වගේ මෙයක් කියනවා අපි දණ්ඩාකාර නැත්නම් සොසේජස් හැඩති කියලා. දීපටල මේ ඉන්ද්‍රියකාව ආයාගේ ජීවි ශාක හා සත්ත්ව සෛල වල තුන තියෙනවා. ඒ ටික තමයි එන්න ඕනේ. හරි අපි ලියමු නැඳගෙන ඉවරයිනේ. ලක්ෂණ ටික ලියන්න පල්ලයට. ලක්ෂණ ටික ලියන්න. අර ටික ලියන්න ඉතින් අර හැම දෙයකම වගේ ඉතින් දන්නවනේ දැන් ආයි කතා කරලා වැඩක් නැහැ. ජීවීය හරි ශාක හා සත්ත්ව සෛල වල ඇත. හරි දීපටල මේ ඉන්ද්‍රියකාව. හරි යොච්චර. ඊට පස්සේ කියනවා මොකද්ද? තව එක ලක්ෂණයක් දිගට ලියන්න මෙහෙම දණ්ඩාකාර හැඩයකින් යුක්තය වරහන් අස්සේ උනන් ලියන්න සොසේජස් හැඩති කියලා. දණ්ඩාකාර හැඩයකින් යුක්තය වරහන් අස්සේ ලියන්න සොසේජස් හැඩති කියලා. ඊට පස්සේ කෘත්‍ය ලියන්න. මොනවාද කෘත්‍ය? කෘත්‍ය ලියන්න කෘත්‍ය. ස්වය ශෝෂණය මගින් ශක්තිය නිපදවීම. ස්වය ශෝෂණය මගින් ශක්තිය නිපදවීම. ඒක තමයි යාගේ කෘත්‍යය. ස්වය ශෝෂණය මගින් ශක්තිය නිපදවීම. ඒක යාගේ කෘත්‍යය. කෘත්‍ය. ස්වය ශෝෂණය මගින් ශක්තිය නිපදවීම. වරහන් ලියන්න. මේ නිසා ජව පොලක් ලෙස හැඳින්වේ. මේ නිසා ජව පොලක් ලෙස හැඳින්වේ. මේ නිසා ජව පොලක් ලෙස හැඳින්වේ. හරි. ස්වය ශෝෂණ සමීකරණය එහෙම මෙතෙන්ට ඕනේ වෙන්නේ නැහැ අයියේ. මේ දෙවෙනි වාරේ විභාගයේ අපි දන්නවා 8 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා ජීවීන්ගේ ලාක්ෂණික කොටසේදී ශෝෂණය ඉගෙන ගන්නවානේ. ඒක නිසා මේක ආයේ මෙතෙන්ට ඕනේ වෙන්නේ නැහැ. ඊට පස්සේ ලියන්න දැන් අපි හරිතලාවයක් ඉවර කරානේ. ඊට පස්සේ සෝරි මයිටොකොන්ඩ්‍රියම ඉවර වුණානේ. ඊළඟට ලියන්න හරිතලාව කියන. හරිතලාව. හරිතලාවය ඒ හැඩයටම තමයි තියෙන්නේ. ඔන්න ඔය වගේ හැඩයකින් තමයි හරිතලාව. හරි
ඒකත් එක්ක දීපටලමේ ඉන්ද්‍ර රේඛාව. ඔන්න ඔය වගේ දීපටලමේ ඉන්ද්‍ර රේඛාව. මේ දීපටලමේ ඉන්ද්‍ර රේඛාව මත මෙන්න මේ වගේ පටල තියෙනවා. ඒවට අපි නමක් කියනවා තෛලකොයිඩ පටල කියලා. තෛලකොයිඩ පටල. මේවා තුල තමයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. තෛලකොයිඩ පටල. මෙන්න මේක. මේක අස්සේ තමයි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. මේකට කියන නම තමයි තෛල කොයිඩ පටල. මේවා තුල ප්‍රභා සංශ්ලේෂණය වෙනවා. මේවා තුල තමයි තියෙන්නේ මොනවද? හරිත ලව නැත්නම් ක්ලෝරොෆිල් කියන සංඝටක මේවා තුල තමයි අඩංගු වෙලා තියෙන්නේ. ක්ලෝරොෆිල් A ක්ලෝරොෆිල් B ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒවා තුලින් තමයි ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ. ඒ සංඝටක මේක තුල තමයි අඩංගු වෙලා තියෙන්නේ. එතකොට මෙයාගේ ලක්ෂණ බැලුවොත් එහෙම ජීවි. හරි ජීවි. ශාක සෛලවල පමණක්. හරි. දීපටලමේ ඉන්ද්‍ර රේඛාව. හරි අපි ඔය දන්නවා කියන්න ඕනේ නෑ. ඊට පස්සේ කෘත්‍යය මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය කිරීම. හැවිලිනේ ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම. කෘත්‍ය. එච්චරයි තියෙන්නේ නේද? හරි අපි ලියමු. අද ගන්න පිටපත. හරි. දැන් ටිකින් ටික පුළුවන් නේ. ටිකින් ටික අපේ ගමන යනවා නේ. තව සුළු මොහොතකින් අපිට පුළුවන් අපේ මේ සියලුම අවශ්‍යතාවයන් ඉෂ්ට කරලා ඇත්තටම සාර්ථක වෙන්න පුළුවන් නේ. තෛලකොයිඩ පටල. හරිත ලක්ෂණ. හරි. 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 ලියා ගන්න අපිට ලියා ගන්න ලක්ෂණ ටික ලියන්න අංක 1 2 3 දාලා එන්න අංක 1 දීපටලමේ ඉන්ද්‍ර රේඛාවකි 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 අංක 2 ශාක සෛලවල පමණක් ඇත ශාක සෛලවල පමණක් ඇත. ශාක සෛලවල පමණක් ඇත. අංක 3 ජීවීය. අංක 4 කෘත්‍ය දැන් ලියන්න 4 නෙවෙයි කෘත්‍ය කෘත්‍ය ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිපදවීම. පැහැදිලි නේද? ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිපදවීම. මම හිතන්නේ මේ ලෝකේ තියෙන හොඳම ඉන්ද්‍ර රේඛාව තමයි මේක. වාසනාවකට හෝ අවාසනාවකට අපේ ඇඟේ නෑ මොනවද? හරිතලව. හරිතලව තිබ්බනම් එහෙනම් මොකද වෙන්නේ? මේ කිසිම දෙයක් වෙන්නේ නෑ. මම නම් දන්න තරමේ ලෝකේ මේ කිසිම දෙයක් හරිතලව අපේ ඇඟේ තිබ්බනම් වෙන්නේ. ඇයි එහෙම කියන්නේ? එහෙනම් මෙච්චර විද්‍යාව දියුණු වෙන්නෙත් නෑ කියලා තමයි මගේ විශ්වාසය. මගේ පෞද්ගලික අදහස මේ ලෝකේ නම් මෙච්චර දේවල් නිර්මාණය වෙන්නේ නෑ. එහෙනම් වාහන වගේ දේවල්, මේ ඉස්කෝලේ යනවා කියන දේවල් මේ එකක්වත් වෙන්නේ නෑ කියලා මගේ අදහස. ඇයි එහෙම කියන්නේ? දරුවනේ හදිස්සියවත් අපේ ඇඟේ හරිතලව තිබ්බනම් මේ ඔක්කොම කරන්නේ මොකටද? මේ ඔක්කොම කරන්නේ අපි දන්නවා මේ ඔක්කොම කරන්නේ මොකටද? ඇත්තටම ඔයාලා දන්නවනේ. ඇත්තටම පිළිගන්නවනේ. මේ ඔක්කොම කරන්නේ මොකටද? කන්ටනේ. ඇත්තටම කරන්නේ කන්ටනේ කරන්නේ. ඒ නිසා නම් මොකද වෙන්නේ? අපේ ඇඟේ හරිතලව තිබ්බනම් එහෙනම් මොකද වෙන්නේ? උදේ පාන්දර ඔන්න අවුව වැටෙන තැනකට ගිහිල්ලා හිටගෙන ඉඳී. එතකොට ඇඟේ හැදෙනවා ඕන හැදෙනවා නේ. ඕන ඒවා හැදෙනවා. පැපොල් ඕන නම් පැපොල්, වට්ටක්ක ඕන නම් වට්ටක්ක, අඹ ඕන නම් අඹ, ඇපල් ඕන නම් ඇපල්, මිදි ඕන නම් මිදි. එහෙම හැදෙනවා නම් මොකද වෙන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කිසි වැඩක් කරන්නේ නැතුව උදේ ඉඳන් හවස වෙනකන් කළු වෙනවා කියලාවත් දන්නේ නැතුව අවුවේ හිටගෙන ඉඳී. නේ? එහෙනම් එහෙම ඉන්නවා නම් විද්‍යාව මෙච්චර දියුණු වෙන්නේ නැහැ නේ. ඇයි මෙච්චර හොයාගෙන කරන්න ඕනේ නැහැ. ඇයි ඒක? මොකටද? අපේ ආහාර අපේ ඇඟේ හැදෙනවා නේ. හැබැයි වාසනාවකට හෝ අවාසනාවකට ඒ වගේ දෙයක් උනේ නැහැ. නේ ජීවින්ගේ අපේ ශරීරවල මේ ආහාර හැදුනේ නැහැ. ඉතින් ඒක නිසා හරිෂෝ හදිස්සියවත් වුණා නම් ඔයාලත් පිළිගන්න ඕනේ දැන්. එකඟයිනේ මාත් එක්ක. එකඟ වෙන්නම වෙනවා. හරි? හරි. එහෙනම් හරි. ඔන්න අපි කිව්වා. හරි. මෙයාගේ කතාවත් ඉවරයි. ඉතින් ප්‍රභා සංශ්ලේෂණයේ ඉතින් ලෝකේ තියෙන සුවිශේෂීම කාර්යයක්. ඒ වගේ ප්‍රභා සංශ්ලේෂණය කරන කණ්ඩායම් කීපයක් ඉන්නේ. කවුද ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ? සියලුම හරිත ශාක.
හරිත ශාක. ඒ කියන්නේ හරිත ශාක කියන දරුවෝ හරිත වර්ණේ නැති ශාකත් ඉන්නවා. පැහැදිලිනේ? හරිත ශාක නැති ශාකත් ඉන්නවා. හරිත වර්ණේ නැති ශාකත් ඉන්නවා. එයාලට බෑ ප්‍රභා සංශ්ලේෂණය කරන්න. පැහැදිලි නේද? එහෙනම් හැම හරිත ශාකයක්ම ප්‍රභා සංශ්ලේෂණය කරනවා. දැන් අග මුල නැති වෙලා වගේ ඒවා ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ නේ. අයනම් හරිත ශාක සියල්ලම ප්‍රභා සංශ්ලේෂණය කරනවා. මීට අමතරව අපි දන්නවා කවුද? නීල හරිත ප්‍රභේදයන් ඉන්නවා. ඒ කියන්නේ ඇල්ගී වර්ග ඉන්නවා. අහලා තියෙනව නේද? නීල හරිත බැක්ටීරියා කියලා කණ්ඩායමක් ඉන්නේ. අයනම් නීල හරිත බැක්ටීරියා වලට මේ ප්‍රභා සංශ්ලේෂණ හැකියාව තියෙනවා. පැහැදිලි නේද? අර ප්‍රොටිස්ටා කියන රාජධානියේ ඉන්න නීල හරිත බැක්ටීරියා. නේ නීල හරිත ජීවීන් ඉන්නවා. ඒ කණ්ඩායමටත් පුළුවන් මොනවා කරන්නද? ප්‍රභා සංශ්ලේෂණය කරන්න. ඊට අමතරව ඇල්ගී ප්‍රභේද ඉන්නවා. ඇල්ගී වලටත් පුළුවන් මොනවා කරන්නද? ප්‍රභා සංශ්ලේෂණය කරන්න. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් ඉන්නේ ඔන්න ඔය කාණ්ඩ. පැහැදිලිනේ? හරි. හොඳට පාඩම් කරගන්න. මොකද නැත්තම් එහෙම එතන වැරද්දක් වෙනවා. හරි. හින්දා හොඳට බලා ගන්න. ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ හර්ථ ශාක විතරක් නෙවෙයි. තව කණ්ඩායම් කීපයක් ඉන්නවා. හරි නේද? හරි. අපි නම් මේ ටිකක් මතක තියාගමු. මේවා ඉතින් පස්සේ හම්බ වෙනවා. නමුත් දැනත් ඉතින් මතක තියාගන්න ඕනේ නැත්තම් බෑනේ නේද? ඊට පස්සේ දැන් හරි. එහෙනම් ඔන්න අපි එතෙන් යනකම් කතා කරා. ඊළඟට අපි යමු රයිබෝසෝම ගැන කතා කරන්නේ. රයිබෝසෝම ගැන කතා දරුවෝ මෙන්න රයිබෝසෝම පුංචි ව්‍යුහයන් ගෝලාකාර ව්‍යුහයක් තියෙනවා. එතකොට රයිබෝසෝම ගත්තාම මෙහිම ඇඳ හරියන්නේ නැහැ. මේක අපි දන්නේ කනේ. මෙන්න මේ වගේ උපේකක දෙකකින් යුක්තයි රයිබෝසෝම. මේකට අපි කියනවා කුඩා උපේකකය කියලා. කුඩා උපේකකය. එතකොට යට තියෙන එකට අපි කියනවා මොකක් කියලාද? විශාල උපේකකය කියලා. විශාල උපේකකය. මෙයාගේ එකමකුත් මෙයා ගත්තොත් එහෙම ජීවි මෙයාගේ විශේෂත්වය ශාක සත්ව බැක්ටීරියා සියලුම සෛල තුල අඩංගු ශාක සත්ව බැක්ටීරියා මේ හැම ඉන්ද්‍රික හැම සෛලයකම අඩංගු එකම ඉන්ද්‍රිකාව. මෙයා පටලවකින් වට වෙලා නෑදරුවෝ. ඉතින් ඒක නිසා අපි කියන පටලමේ ඉන්ද්‍රිකාවක් නෙවෙයි. පටලමේ ඉන්ද්‍රිකාවක් නෙවෙයි. ඊට පස්සේ කියනවා අපි මොකද කියන්නේ? පටලමේ ඉන්ද්‍රිකාවක් නෙවෙයි කියොත් ඒක පටලමේ ඉන්ද්‍රිකාවක් කියලා ඔයාලා ලිව්වා කියලා වැරද්දක් නෑ. හොඳද? කමක් නෑ. ඒක මම ඒක පටලමේ ඉන්ද්‍රිකාවක් කියලා මතක තියාගන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි පටල දරන්නේ නැති ඉන්ද්‍රිකාවක් විදිහට තමයි අපි සලකන්නේ. පටලයක් හා සමාන කොටසක් තමයි මෙයාට තියෙන්නේ. නමුත් පටලමේ ඉන්ද්‍රිකාවක් කියලා මතක තියාගත්තා නම් හැබැයි හැබැයි දී පටල නෙවෙයි ඈ. පටල දෙකක් නෑ. ඊට පස්සේ මෙයාගේ එකම කාර්යය මොකද්ද? මෙයා ප්‍රෝටීන නිපදවනවා. හැබැයි මෙයා ඒ වගේම තමයි තව ඒවට බැඳිලා ඉන්නවා. අන්තස්ප්‍රාස්මීය ජාලිකාව වලට බැඳිලා ඉන්නවා. න්‍යෂ්ටියට බැඳිලා ඉන්නවා. වෙන ඉන්ද්‍රිකාවට බැඳිලා ඉන්නවා. එහෙනම් අපි කියනවා නිදහස් ඒවාක් තියෙනවා. බැඳුණු ඒවාක් තියෙනවා. ඒතකොට නිදහස් කියන්නේ සෛල ප්‍රාස්මේ තැන් වල තියෙන. බැඳුණු ඒවා කියන්නේ න්‍යෂ්ටියට බැඳලා තියෙනවා. අන්තස්ප්‍රාස්මීය ජාලිකාවට බැඳලා තියෙනවා. ඒවට අපි කියනවා බැඳුණු ඒවා කියලා. එහෙනම් මොනවද ලක්ෂණ? ජීවි ශාක සත්ව බැක්ටීරියා සියලුම සෛලවල අඩංගු ඉන්ද්‍රිකාවක්. හරි. පටලමේ ඉන්ද්‍රිකාවක් නෙවෙයි. නමුත් කමක් නැහැ. ඒක පටලමේ ඉන්ද්‍රිකාවක් කියලා තියාගන්න. ඊට පස්සේ කිව්වා මොකද්ද? මෙයා නිදහස් ඉන්ද්‍රිකාවක් විදිහටත් ඉන්නවා බැඳුණු ඉන්ද්‍රිකාවක් විදිහටත්. අපි කල්චර් එකේ අන්තස්ප්‍රාස්මීය ජාලිකා ඇඳහම මේ අන්තස්ප්‍රාස්මීය ජාලිකාවට මේවා බැඳිලා තියෙනවා. ආයෙවට අපි කියනවා මොනවද කියලාද? බැඳුණු ඒවා. නිදහසේ ඉන්න ඒවා තියෙනවා. එහෙනම් බැඳුණු විදිහටත් ඉන්නවා නිදහසේ ඉන්න ඒවා විදිහටත් ඉන්නවා. එතකොට මෙයාගේ එකම කාර්යය ප්‍රෝටීන නිෂ්පාදනය කිරීම. ඒ කියන්නේ න්‍යෂ්ටි කරා වගේ මෙයාටත් පුළුවන් ප්‍රෝටීන නිෂ්පාදනයට දායක වෙන්න. ප්‍රෝටීන නිෂ්පාදනය සඳහා දායක වෙන්න. ඇඳ ගන්නකො දරුවෝ කට්ටි ඉක්මනට. ලියා ගන්න එනම් කරුණු ටික ලියා ගන්න. ජීවීය ලියන්න. පළවෙනි ලියන්න. ජීවීය ශාක සත්ව සහ බැක්ටීරියා සෛලවල ඇත. ජීවීය ශාක සත්ව බැක්ටීරියා සෛලවල ඇත.
ඒක පටලමේ ඉන්ද්‍රේකාවකි කමක් නැහැ එහෙමනේ. ඒක පටලමේ ඉන්ද්‍රේකාවකි ඒක පටලමේ ඉන්ද්‍රේකාවකි නිදහස් හා බැඳුණු ඉන්ද්‍රියකාවක් ලෙස පවතී. නිදහස් හා බැඳුණු. කියන්නේ නිදහස්සේ ඉන්නවා බැඳුණු ඒවා තියෙන. ඒවා මොකටද කියලා අපි තව චුට්ටකින් හම්බ වෙන වෙලියමු. නිදහස් හා බැඳුණු ඉන්ද්‍රියකා ලෙස පවතී. කෘත්‍යයට ලියන්න ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වීම. කෘත්‍යයට ලියන්න ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වීම. කෘත්‍යයට ලියන්න ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වීම. හරි. අතර මොකක්ද අපි ලිව්වේ අර මේ පටලයක් තියෙනවා ඒක පටලමේ ඉන්ද්‍රියකාවක් කියලා. එතන වරහන් අස්ස ලියන්න පටල නොදරයි කියලා ලියන්න. අර පාඩම් කරද්දී ඒක පොඩක් මතකේ තියාගන්න. එච්චර ගැඹුරට අහන්නේ අපේ පටල නොදරයි කියලා වරහන් අස්ස ලියලා තියාගන්න. හරිද? මොකද නැත්නම් අපේ අර chart එක හදද්දී එතන පොඩ්ඩක් අප්සෙට් ගන්නවනේ ඔයාලා. ඒක නිසා ඒක විශේෂයෙන් මතක තියාගන්න. කියන්නේ ඇත්තටම මෙයාට පටලයක් නැහැ. නමුත් එක පටලයක් නිකන් CVයක් වගේ තුනී CVයක් වගේ එකක් තමයි තියෙන්නේ. ඒ නිසා ඔයාලා කැමති නම් එහෙම ලියා ගන්න පටල නොදරයි කියලා. එහෙම නැත්නම් ඒක පටලයක යුක්තයි කියලා කියන්නේ. හරි. එයාට විතරයි ඕක වෙන්නේ. ඊට පස්සේ අපි යනවා ගෝල්ගි සංකීර්ණය. දරුවෝ ගෝල්ගි සංකීර්ණය. ගෝල්ගි සංකීර්ණය මේ වගේ. අපි කියනවා පැත්තලි මඩි සමූහයකින් යුක්තයි කියලා. කියන්නේ පැත්තලි මඩි කියන්නේ ඔයාලා දැකලා තියෙනව නේද? ඔය වතුර බෝතලෙම අර තියෙන්නේ වතුර ටිකක් අපි ටැප් එකෙන් ගත්තාම අර නිකන් කැදලි වගේ තියෙනවා දැකලා තියෙනවද? කැදලි වගේ තියෙන. ඒවා එලෙව්වහම මොකද වෙන්නේ? උඩ පල්ලහ යනවා හැම තැනම යනවා. හැබැයි වතුරේ දිය වෙන්නේ. ඊළඟ ටික වෙලාවක් ගිහිල්ලා වතුර නිශ්චල වුණාම ආයෙත් මේ මඩි ටික ඇවිල්ලා නැත්නම් මඩි ටික ඇවිල්ලා බොහොම තැන්පත් වෙනවා. අන්න ඒ වගේ තමයි මේවා තියෙන්නේ. මේවා නම් පටල දරනවා. ඒතර මේවා නිකන් අර එක උඩ එක පිටන මඩි වගේ. හැබැයි එකිනෙකින් වෙන් වෙලා තියෙනවා. හැදෙන්නේ එක උඩ එක පිටනවා. හැබැයි එකිනෙකින් වෙන් වෙනවා. මේවට කියනවා පැත්තලි මඩි කියලා. හරි නේද? අනම් මෙයා ශාක සෛලවල තියෙනවා සත්ත්ව සෛලවල තියෙනවා. ඒක පටලමේ ඉන්ද්‍රියකාවකි ජීවීය. පැත්තලි මඩි ලෙස තමයි දකින්න පුළුවන් වෙන්නේ. මෙයාගේ කෘත්‍ය විවිධ ද්‍රව්‍ය ශ්‍රාවය කිරීම අසුරා තැබීම. ඒ කියන්නේ දරුවෝ මේකේ විවිධ දේවල් හදනවා. ඒ විවිධ දේවල් හදලා මෙන්න මේ කෙලවරේම තැම්පත් කරනවා. තැම්පත් කරාට පස්සේ මෙතන නිකන් ඔන්න ඔය වගේ ගෝලයක් හැදිලා එයා වෙන් වෙලා යනවා. ඒ වෙන් වෙච්ච ඒවා තමයි මේ තියෙන්නේ. ඒවට අපි නමක් කියනවා ගොල්ගි ආශ්‍රයිකා කිය. මොනවද? ගොල්ගි ආශ්‍රයිකා. ගොල්ගි ආශ්‍රයිකා. ගොල්ගි ආශ්‍රයිකා. ගොල්ගි ආශ්‍රයිකා. මේවා තමයි අර පැත්තලි මඩි සමූහය. මඩි විදියට තියෙන එක උඩ තැන්පත් වෙච්ච මඩි සමූහයක් වගේ ඔය බලා ගන්න පුළුවන්. මේ තමයි අර පැත්තලි මඩි සමූහය මේ ගොල්ගි ආශ්‍රයිකා. එතකොට මේ කාර්යය දැන් මතකයි. ජීවීය ශාක හා සත්ත්ව සෛලවලට ඊට පස්සේ මොකද්ද කිව්වේ? ඒක පටලමේ ඉන්ද්‍රියකාවකි පැත්තලි මඩි ලෙස පීඩා ඇත කෘත්‍ය විවිධ ද්‍රව්‍ය ශ්‍රාවය කිරීම හා අසුරා තැබීම. මේවා තමයි අසුරා තියෙන්නේ. විවිධ දේවල් තියෙනවා. සමහර ඒවා සෛලයට විසසයිතයි. ඒකට දැන් හිතන්න මේ වගේ වැඩක් කරනවා. ලයිසෝම හිටියට හරි හොඳ කෙනෙක්. එයා මාර මෙයාට කියන්නේ ලයිසෝම කියලා. එන්නේ මේ වගේ ගොල්ගි ආශ්‍රයිකා. ඒ වගේ සමහර ඒවාට අපි විශේෂ නමක් කියනවා ලයිසෝමය කියලා. ඒකේ ලයිසෝමයේම දැන් හිතන්නකෝ මෙතන ඉන්නවා කියලා දැන් මයිටොකොන්ඩ්‍රියා මම මේ ගිහිල්ලා ලයිසෝමයේ ගිහිල්ලා එතන පිපිරෙන. පිපුණාම මොකද වෙන්නේ? ඒ පිපිරපු ද්‍රව්‍ය මගින් මේක විනාශ වෙලා යනවා. මේකත් විනාශ වෙලා යනවා. හැබැයි වෙන කෙනෙකුට හානි වෙන්නේ නැහැ. අර මිය ගියපු ඒවා විතරයි අයින් කරන්නේ. ඉතින් ඒ විදිහට ඒ සෛලයේ තුල මාර අනුවර්තන තියෙනවා දරුවෝ ඒකේ. ඒ කියන්නේ මිය ගියපු කොටස් අයින් කරන්න අපද්‍රව්‍ය ඉවත් කරලා දාන්න මාරම අනුවර්තන තියෙනවා. ඉතින් ඒක ඉන්ද්‍රියකාවක් තමයි මෙයා. පැහැදිලි නම් විවිධ ද්‍රව්‍ය ශ්‍රාවය කරලා ඒ ද්‍රව්‍ය මොකද කරන්නේ? අසුරලා තියෙනවා. මොනවා තුලද? මේ ගොල්ගි ආශ්‍රයිකා තුල. පැහැදිලි විවිධ ද්‍රව්‍ය ශ්‍රාවය කිරීම අසුරා තැබීම තමයි මෙයාගේ කෘත්‍ය. එහෙනම් අර ලක්ෂණ ටික දැන් මතකයි. දැන් මේව ඕන එකක් පාඩම්. තව ටිකක් අපි කරුමන්කට 40ට වැඩි එනවා. නමුත් අපි 40ක් එන්න හදමු. තව සුළු මොහොතයි යන්නේ. හරි මොනවද කාර්ය? ජීවීය ශාකනා සත්ත්ව සෛලවල ඇත. ඒ වගේම තමයි මොකද්ද? ඒක පටලමේ ඉන්ද්‍රියකාවකි කෘත්‍ය විවිධ ද්‍රව්‍ය ශ්‍රාවය කිරීම හා අසුරා තැබීම. විවිධ ද්‍රව්‍ය ශ්‍රාවය කිරීම අසුරා තැබීම. හරි අඳ ගන්න. තව පොඩ්ඩයි තියෙන්නේ. තව තියෙන්නේ අන්තස්ප්‍රාස්මී ජාලිකා දෙක කතා කරා. ඊට පස්සේ රික්තකය ගැන කතා කරා. ඔය ටික ඉක්මනට යනවනේ. ඊට පස්සේ අපි ලස්සන chart එකක් හදමු. එදත් මම කිව්වනේ කෙටි සටහන හදන්නත් ක්‍රම තියෙනවා කියන්නේ. ඒක අලුත් වෙනවා දැන්. එද ගන්න. විද්‍යාව කියන්නේ අලුත් වෙන විෂයක් නේ. මම එදත් කිව්වේ මේ විෂයන් තුල අලුත් නැවුම් භාවයක් තියෙනවා. පාරමිත ක්‍රම හැම එකක්ම හැමදාම පළංගු වෙන්නේ නැහැ. ටික ටික වෙනස් වෙනවා නේ.
අර ඒක දවස් මම කිව්වේ අර ડોක්ටර් කෙනෙක් කිව්ව කතාව ආයෙත් කියන්නේ නැහැ. කිව්වනේ ඒක දවස්. දෙපාරක් කියන්න හොඳ නැහැ. හරි. 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 ඒ වෙනනේ අලියා ගන්න. මෙහෙම මං කියන කියට. අලියා ගන්න. කෘත්‍ය ලක්ෂණ ටික ලියන්න. දැන් ඉතින් දන්නවා නිකන් මේක නිකන් අර නේ ටිකට් කියලා විකුණනවා වගේ තමයි එකම දේනේ ඉන්නේ. බලන්නකො. අච්චුක තරම් බලන්න එකම දේ. අපිට මේක තේරුම් නැති කියන ප්‍රශ්නේ තියෙන්නේ මේක පාඩම් කරන්න දෙයක් නැහැ කියලා අපි වටහා ගත්තේ නැහැ. බලන්න ඉතින් ඇත්තටම මේ පේනවනේ. මම නිකන් බොරු වැඩක් කරනවා වගේ තමයි වෙන්නේ. අයියේ මේක එකම දේනේ කියන්නේ කරෝ ජීවීය. ශාකා සත්ත්ව සෛල වල ඇත. ඒක පරිලමේ ඉන්ද්‍රිකාව. යෝගයි කියන දෙයක් දැන් දන්නවනේ. ඈ නිකන් මේ මාර දෙයක් නෙති. ඔයාලත් ඔක දැනන් හිටියා. මොකද ඉතින් කලිනුත් දැනන් හිටියානේ. හැබැයි ඒක මතක තියාගන්න විදිය දැනන් හිටියා. ඕන දැන් මතක තියාගන්න. අලියා ගන්න. ජීවීය ශාකා සත්ත්ව සෛල වල ඇත. ජීවීය ශාකා සත්ත්ව සෛල වල ඇත. ඒක පරිලමේ ඉන්ද්‍රිකාවකි. ඒක පරිලමේ ඉන්ද්‍රිකාවකි. ඊට පස්සේ හතරවෙනි කර්ම ලියන්න. පැතලි මඩි ලෙස. පැතලි මඩි. 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 පැතලි මඩි ලෙස පිටාට. උඩ එක පිටන මඩි ලෙස. පැතලි මඩි ලෙස පිටාට. පැතලි මඩි ලෙස පිටාට. පැතලි මඩි ලෙස පිටාට. කෘත්‍ය ලියන්න. වෙනම ලියන්න කෘත්‍ය. වෙනම ලියන්න දරු කෘත්‍ය. විවිධ ද්‍රව්‍ය ශ්‍රාවය කිරීම හා අසුරා තැබීම. විවිධ ද්‍රව්‍ය ශ්‍රාවය කිරීම හා අසුරා තැබීම. විවිධ ද්‍රව්‍ය ශ්‍රාවය කිරීම හා අසුරා තැබීම. හරි. ඊළඟට අපි යනවා මොකේද? අන්තක්ලාස්නීය ජාලිකාව. නේද? හරි. අපි දන්නවනේ අන්තක්ලාස්නීය ජාලිකා අන්තක්. හරි. අන්තක්. ඇයි අන්තක් කියන්නේ? යාට එයත් එක්කම බැඳිලා ඉන්න. ඒකයි අන්තක් කියන්නේ. අන්තක්ලාස්නීය ජාලිකා. අන්තස්ප්ලාස්මීය ජාලිකා වර්ග දෙකක් තියෙනවා. මොනවද අන්තස්ප්ලාස්මීය ජාලිකා දෙක? එකක් රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා. අනිත් එක මොකද්ද? සිනිඳු අන්තස්ප්ලාස්මීය ජාලිකා. ඔන්න අදිනවා. මෙන්න එක අන්තස්ප්ලාස්මීය ජාලිකාවකට එයාටම බැඳුණු අනිත් පටලය. අන්න ඔය ටික නැව ඇති නේද? මදි කියලා හිතෙනවා නම් මකලා කොහොමද ටිකක් අනිත් යම් බූවටෙක් වගේ. හරි. තවත් මදි කියලා හිතෙනවා නම් මේ පැත්තට කැලලක් දාන්න. කොහොමද? හරි. මෙයාට හැඩයක් එහෙම නැහැ. ඊට මේකේ බැඳිලා තියෙනවා. මොනවද බැඳලා තියෙන්නේ? රයිබෝසෝම්. මොන්න බැඳුණු අවස්ථාව. හරි. රයිබෝසෝමත් බැඳිලා. රයිබෝසෝම බැඳිලා තියෙන අන්තස්ප්ලාස්මීය ජාලිකා. එතකොට මතු පිටින් ඇල්ලුවම නිකන් කපරාදු කරපු නැති පිටියක් වගේ. ගොරෝසුයිනේ. ඒක නිසා අපි මෙයාට නමක් කියනවා මොකක් කියලාද? රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා. රළු අන්තස්ප්ලාස්මීය ජාලිකයි අර ගොරෝසු බව හින්දාදරෝ රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා. ඊට පස්සේ තව අන්තස්ප්ලාස්මීය ජාලිකා තියෙනවා. අපි දන්නවා මේ එක බැඳුනා මේ විඥානද ඕම ගත්තා. මේක සිනිදුයි. සිනිදුයි. බැඳිලා නැහැ. අයනම් මෙයාට අපි කියනවා සිනිදු අන්තස්ප්ලාස්මීය ජාලිකා. සිනිදු අන්තස්ප්ලාස්මීය ජාලිකා. මොනවද කෘත්‍යය? හරිම ලේසි දරුවෝ. මෙයාගේ කාර්යය තමයි දැන් මෙයා නෙවෙයි ඔය වැඩේ කරන්නේ. මෙයා ඉන්නවනේ. මෙයා මතකයි රයිබෝසෝම යාගේ කාර්යය මොකක්ද? එයා කිව්වේ ප්‍රෝටීන නිෂ්පාදනයේ දායක වෙනවා කිව්වනේ. ඉතින් මෙයා ඉන්න තැන එයාගේ වැඩේ කරනවා. ඉතින් මෙයාට ආය කරන්න දෙයක් නැහැ. මෙයා මොකද කරන්නේ? ප්‍රෝටීන නිෂ්පාදනයට දායක වෙනවා. කවුරුමගින්ද කරන්නේ? රළු අන්තස්ප්ලාස්මීය ජාලිකාවේ මෙන්න මෙයා තමයි ඔය වැඩේ කරන්නේ. කවුද කරන්නේ? රයිබෝසෝම. රයිබෝසෝම කාර්යය තමයි අර ප්‍රෝටීන නිෂ්පාදනය කිරීමට දායක වෙන එක. ඉතින් මෙයාගේ කාර්ය ඉතින් මෙයා ප්‍රෝටීන හදනවා. මෙයා ප්‍රෝටීන රැගෙන යනවා. කවුද මෙයා? ඒතර මෙයා ප්‍රෝටීන හදන්නේ ඇයි නෑනේ මේවා. කවුද නැත්නම් රයිබෝසෝම නෑනේ. ඒ නිසා මෙයා ලිපිඩ හා ස්ටෙරොයිඩ් හදනවා. මොනවද? ලිපිඩ හා ස්ටෙරොයිඩ්. ස්ටෙරොයිඩ් කියන්නේ කරුද දැන් ඔය දවල් කාලේට එම මෙහෙම මූණ අල්ලලා බැලුවා නිකන් දැනෙනවා තියෙන තෙල් වගේ. දැන්නවනේ මෙහෙම අල්ලලා බලනවා. ස්ටෙරොයිඩ්. මොනවද මේ දාඩිය නෙවෙයිනේ තෙල් වගේ දැනෙන්නේ. ස්ටෙරොයිඩ්. ඒවා තමයි මෙයා හදන්නේ. දැන් ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිෂ්පාදනයේට මෙයා දායක වෙනවා. ඇයි ලිපිඩ හා ස්ටෙරොයිඩ් පරිවහනය කරනවා. මේ කවුරුමගේද? සිනිඳු අන්තස්ප්ලාස්මීය ජාලිකාවගේ. පැතලි මඩි වගේම තමයි තියෙන්නේ නාලාකාර ව්‍යුහයක්. හැබැයි දරුවෝ එකිනෙක බැඳිලා තියෙන්නේ. පැතලි මඩි විදියට තියෙන අර ඔක්කොම ජීවි ඒක පටලමින් ඉන්ද්‍රිකාව ශාකා සත්ව සෛල වල තියෙනවා. පැතලි මඩි නාලාකාර ව්‍යුහයක්. හැබැයි එකිනෙක බැඳිලා. නල එකට එක බැඳිලා. ඒකයි අන්තක් කියන්නේ. අන්තක්ලාස්මීය ප්ලාස්මීය පුරා ජාලයක් වගේ දැලක් වගේ වීදියක්. අයිස අන්තක්ලාස්මීය ජාලය. පැහැදිලිනේ? රළු එක මොකද කරන්නේ?
මෙයා ප්‍රෝටීන හදනවා මෙයා පරිවර්තන. මෙයා මොකද කරන්නේ? ලිපිඩ හා ස්ටෙරොයිඩ් පරිවර්තනයට දායක වෙනවා පරිවර්තන සිද්ධ කරනවා. ඔක තමයි කාර්යය. හරියට ලේසි දරුවෝ මාතක තියාගන්න ලේසි. ඔය මොකුත් නැහැ මේක ඇඳගන්න. කොහොම ඇඳගන්න මේ මෙතන තමයි අර ලක්ෂණ ලියන්නේ. පොදුවේ ලියන්නේ හරිය ලස්සනයි. ජීවීය. ශාක හා සත්ත්ව සෛල වල ඒව ලියන්නේ නැහැ. ඒව ලියන්නේ දැන් ආයේ. ඒක පටලමේ ඉන්ද්‍රියකාව. හතරවෙනි එක මම ලියන්නේ. ඒවන හරි ලස්සනයි දරුවෝ. හරි පිළිවෙලයි. මම කියනවා පිළිවෙලයි. එහෙම තමයි මාර විදිහට ඕක ඔළුවට යනවා. ටික වෙලාවක් ගියාට පස්සේ බලන්නකෝ. අර chart එකේ මෙතනනේ ඔය set එක තිබ්බේ. ඔළුවට යනවා. එහෙම තියෙනවා දරුවෝ ක්‍රමයක්. ඈ ඔය ඇඳගන්න මොම ලියාගන්න. ඔය සමහර වෙලාවට මතක් වෙන්නේ ඕක තිබුණේ මට මතකයි. ඕක තිබුණේ අර අල්මාරියේ අර කෙළවරේනේ. ඕක තිබුණේ මේ විදියටනේ. එහෙම මතක් වෙන්නේ. අය වගේ ඔයාලට සමහර ඒවා මතක් වෙන්නේ. ඔය පොතේ උත්තර අර නිල් පාටනේ ඕක ලියලා තිබ්බේ. මොකද්ද ලියලා තිබ්බේ කියලා මතක නැහැ. හැබැයි එහෙමනේ ලියලා තිබ්බේ. ඉතින් ඕක 3-4 පාරක් බලලා තිබ්බම අනිවාර්යෙන්ම ලියලා තිබ්බ එකක් මතක් වෙනවා. අර බලන්නේ නැති ඒක ප්‍රශ්නේ. ඒකයි පාඩම. දැන් නිකන් හිතලා බලන්නකෝ. බුද්ධ ආගම පොතේ 8 වෙනි පාඩමේ මෙන්න මෙතන මම දන්නේ ඇත්තටම 8 වෙනි පාඩමේ තියෙනවා දන්නේ මෙන්න මෙතන ඔහොම එකක් තිබ්බා. ඒ රූපේ මතකයිනේ. ඇයි එහෙම තමයි රූප ඔළුවට යනවා ලස්සනට. ඒ නිසා මේවා අදිත්‍ය අපිටම සුවිශේෂී වෙන්න මාර දේවල් අපි ඇඩ් කරගන්න. එතකොට මොකද වෙන්නේ? ආය අමතක වෙන්නේ නැහැ. කවදාවත් අමතක. ජීවීය ශාක හා සත්ත්ව සෛල වල ඇත ඒක පටලමේ ඉන්ද්‍රියකාවකි ඒක පටලමේ ඉන්ද්‍රියකාවකි පැතලි මඩි ලෙස පිහිටන නාලාකාර ව්‍යුහය. හතරවෙනි පැතලි මඩි ලෙස පිහිටන නාලාකාර ව්‍යුහයකි. හරි හතර ඉවරයි. මෙයාගේ කෘත්‍යය මෙතන ලියන්න මොකද්ද? මෙයාගේ කෘත්‍යය ප්‍රෝටීන පරිවහනය. කෘත්‍යය ප්‍රෝටීන පරිවහනය. මෙයාගේ කෘත්‍යය ලිපිඩ හා ස්ටෙරොයිඩ් පරිවහනය. ලිපිඩ හා ස්ටෙරොයිඩ් පරිවහනය. වැඩ ඉවරයි. ලිපිඩ හා ස්ටෙරොයිඩ් පරිවහනය ඉවරයි. හරිනේ ප්‍රෝටීන පරිවහනය මෙයා. ලිපිඩ හා ස්ටෙරොයිඩ් පරිවහනය. ඇත්තටම ප්‍රෝටීන හැදුවේ මෙයාද නැහැ. මේ මෙයා එයා තමයි හදලා දුන්නේ. මෙයා ගිහින් බෑ. එයා හැදුවා වගේ කරා. හැබැයි එයා නෙවෙයි. එයාත් අන්තස්ප්ලාස්මීය ජාලය. හරි තලවත් හරි. ගොල්ගි දේහත් හරි. සෛල බිත්තිය තියෙනවා. ලියන්න සෛල බිත්තිය කියන. තව පොඩ්ඩයි තියෙන්නේ. චුට්ටි සටහන් ටික හරියට කරේ නේ. බලන්න සෛල බිත්තිය කියලා. සෛල බිත්තිය. සෛල බිත්තිය මොනවද සෛල බිත්තිය ගැන ටිකක් විශේෂයෙන් ඉගෙන ගන්න තියෙනවානේ. සෛල බිත්තිය හැඩයක් ගන්න ඉන්න බෑනේ නේද? අර නිකන් දන්නවනේ සෛල බිත්තිය හැඩයක් අය ඕනේ නැහැ. මොනවද කෘත්‍ය? කෘත්‍ය කතා කරන යාගේ ලක්ෂණ ගත්තොත් එහෙම ආයක හැදිලා තියෙන්නේ මොනවගෙන්ද? සෙලියුලෝස් සහ හෙමි සෙලියුලෝස් නේද? සෙලියුලෝස් කියන සංඝටක වල අහලා තියෙනව නේද? මේ සෙලියුලෝස් සහ හෙමි සෙලියුලෝස් කියන සංඝටක දෙකෙන් තමයි සෛල බිත්තිය සාමාන්‍යයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට අමතරව පෙක්ටින් වගේ සංඝටකත් මේක තුල අඩංගු වෙනවා. ඒතකොට මෙයාගේ කෘත්‍ය ගත්තොත් එහෙම මෙයා අජීවී ඉන්ද්‍රියකාවක්. ශාක සෛල වල විතරයි තියෙන්නේ. ඒතකොට දීපට්ලමේ ලක්ෂණ මෙයාගේ කියන්න බෑ. කමක් නැහැ. දීපට්ලමේ කියලා කියන්න ඕනේ නැහැ. පටලයක් තියෙනවා. බිත්තියක් විදිහට තියෙන්නේ. මේ සෙලියුලෝස් වලින් හැදිච්ච හරි ශක්තිමත් බිත්තියක් මෙයා. ඒතකොට මෙයාගේ කාර්යය වෙන්නේ මොකද්ද? මෙයාගේ කාර්යය එතකොට එහෙනම් මොනවද කරුණු ටික ලියනවා. අජීවීය ශාක සෛල වල පමණක්. හැදිලා තියෙන්නේ මොනවකින්ද? සෙලියුලෝස්, හෙමි සෙලියුලෝස් සහ පෙක්ටින්. ඊපස්සේ කෘත්‍ය මොකද්ද? ශාක සෛලයට සංධාරණයක් ලබා දෙන. සංධාරණයක් කියන්නේ ශක්තිමත් බව. ඒ වගේම හැඩයක් ලබා දෙනවා. දැන් ඒක නිකම්ම හිතාගත්ත හැකි. දැන් හිතන්නකෝ ගෙදර බිත්ති තියෙන්නේ කියලා. බෙදර බිත්තිය නැත්නම් ඉතින් ගෙදරට හැඩයක් නැහැ නේ. බිත්තිය නැතුව නිකම්ම මේ කෝටු දෙකක් ගහලා වහලයක් ගැහුවා නම් එහෙම මොකද වෙන්නේ? හැඩයක් තියෙනවද? ඔය එක එක හැඩ ගෙදරවල වලට එවිලා තියෙන බිත්ති හින්දානේ. එහෙනම් බිත්තිය මගින් තමයි හැඩය පවත්වා ගන්න. ඒක තමයි ඉතින් කාර්යය. ඊට පස්සේ මොකද වෙන්නේ? ආරක්ෂාව සපයනවා. දැන් බිත්තිය තියෙන්නේ නැතුව ওই විදිහට කෝටු දෙකක් ගහලා වහලයක් ගැහුවොත් ආරක්ෂාව නැන්නේ. මේ හැමදේම පේනවා. අනිත් පැත්තට හැම හොරහතුරෙට එන්න පුළුවන්. සත්තුන්ට එන්න පුළුවන්. ඒක නිසා ආරක්ෂාව සපයනවා මොකක් වගේද? බිත්තිය වගේද? ඒකත් ඕකම තමයි වෙන්නේ. හැඩේ පවත්වා ගැනීම ආරම්භද ආරක්ෂාව සලසා දීම තමයි මෙයාගේ කෘත්‍යය වෙන්නේ. ඉතින් ඕක විතරයි කාර්යය. ප්‍රධාන කාර්යය වෙන්නේ ඕක. හරි ප්‍රශ්නයක් නෑ අපි ඔක ලියමු. ලියන්න. ශාක සෛල බිත්තිය. සෛල බිත්තිය. ලියන්නම ඉක්මන් ලියමුද ඔය. අපි යනවා. ශාක සෛල වල පමණක් ඇත අජීවීය. ශාක සෛල වල පමණක් ඇත අජීවීය. තව සුළු මොහොතකින් අපි අර
කරුණු 40 කැඩිසටහන හදන්න. පාඩම් කරද්දි මතක හිටින්නේ නැත්තේ කියලා මේ අනිත් ෆෝන් එකට WhatsApp මැසේජ් දානවා. ඒක ඉන්න. තව චුට්ටකින් කියනවා දාන්න එපා නේ දාන්න එපා. දැන් කියනවා තව පොඩ්ඩකින් කියනවා. තව පොඩ්ඩකින් කියනවා. ලියන්න. අජීවීය ශාක සෛලවල පමණක් ඇත. ශාක සෛලවල පමණක් ඇත. සෙලියුලෝස් හෙමිසෙලියුලෝස් හා පෙක්ටින්. සෙලියුලෝස් හෙමිසෙලියුලෝස් හා පෙක්ටින්. සෙලියුලෝස් හෙමිසෙලියුලෝස් හා පෙක්ටින් වලින් සැකසී ඇත. සෙලියුලෝස් හෙමිසෙලියුලෝස් හා පෙක්ටින් සැකසී ඇත. කෘත්‍යය කියන ප්‍රධාන කාර්යයන් සෛලයේ හැඩය පවත්වා ගැනීමටත් ආරක්ෂාව හා සංධාරණයට. සංධාරණය කියන්නේ දෘಢභාවය, දැඩිභාවයට කරව. සංධාරණය කියන්නේ ශක්තිමත් බව, දැඩි බව. කියන්නේ පද හැඩය පවත්වා ගැනීමට, සංධාරණයට සහ ආරක්ෂාව. සෛලයේ හැඩය පවත්වා ගැනීමට කමාවක් ආරක්ෂාවට, කමාවක් සංධාරණයට. හරිම ලේසියෙම. හරි. දැන් අද මේ ඔය දරුවෝ පාඩම් කරද්දි මතක හිටින්නේ නැහැ කියනවනේ. ඒ මතක හිටින්නේ නැති වෙන්න හේතුව මේකයි. අහන්නකො දරුවෝ. දැන් අපි ගත්තොත් අපේ මොලේ තියෙනවනේ. මේ මොලේ ගත්තාම දැන් ඔය මොලේ තියෙනවා විවිධ කලා. ඔයාලා ඉගෙන ගන්නවා පස්සේ කාලෙක. හරි දැන් මේ මොලේ කොහොමද තියෙන්නේ? හරිනේ. මේකේ දැන් අපි ඉගෙන ගන්න දේවල් මේකේ යම් කොටසක මේ මස්තිෂ්කේ තැන්පත් වෙනවා. හරිනේ. තැන්පත් වෙද්දී දැන් ඕන තරම් කරුණු අපි තියනනේ මේ ලෝකේ ඕන තරම් දේවල් අපි දන්නවා. බලන්නකො නිකන් ඔයාලගේ ඔය ඔළුව අස්සෙන් ඇහුවොත් එහෙම නිකන් දේවල් ඔයාලට එහෙම මතක් වෙනවනේ. ඒ මතක් වෙන්නේ කවුරු හරි කියලා. එක්ක ඔයාලා පාඩම් කරලා ඔයගේ මොන හරි හේතු නිසා මේක ඇස්සේ ගබඩා වෙලා තියෙන තොරතුරු ප්‍රමාණය අසීමිතයි, අනන්තයි, අප්‍රමාණ තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ සමහර දේවල් ඔයාලා හරි ආසයි නේ. ඒ කියන්නේ ඔයාලා හැමෝම සමහර දේවල් වලට හරි ආසයි. දැන් හිතන්නකෝ ඔය පිරිමි ළමයෙක් එහෙම ඉන්නවනම් එයාගෙන් ඇහුවොත් එහෙම ඔය ක්‍රිකට් වල මොනවා හරි දෙයක් ක්‍රිකට් ගහන කෙනෙක් ආසයි නම් එයාගෙන් ඇහුවොත් ක්‍රිකට් වල මොනවා හරි දෙයක් එයාට මතකයි. සනත් ජයසූරිය ගහපු වැඩිම ලකුණු ගාන කීයද කියලා ඇහුවොත් එයා ක්‍රිකට් වලට පිස්සෙක් නම් ආන්න අනිවාර්යයෙන්ම. ඇයි එයා ඒකට ආසයිනේ දැන්. හැමෝම ඕක දන්නේ නැහැනේ. හැමෝටම ඔය හැකියාව නැහැනේ. ඇයි ඒක අපි ඇලුම් කරන දෙයක්. අපි ආස කරන දෙයක්. ඒතර අපේ ආස කරන දේවල් අපි නැවත හිතනවා. ජයසූරිය මතක් වෙද්දී හිතන්නේ ඒක. ඊට පස්සේ අහුවොත් එහෙම සංගක්කාර 200ට වඩා වැඩි කීපාරක් ගහලා තියෙනවද කියලා දන්නා ඉන්නවා. කටපාඩම් වෙච්ච අය ඉන්නවා. අයියේ ඒව ආසයි ක්‍රිකට් ගහන අය. ජය ළමයිටත් එහෙම තියෙනවා. කාගෙන් හරි අහුවනම් එහෙම මේ දවස්වල ජනප්‍රියම ඉංග්‍රීසි සින්දුව මොකක්ද? නැත්නම් මේ දවස්වල ජනප්‍රියම ගායකයා කවුද කියලා එහෙම අහුවම අර කවුද ඉන්නේ කට්ටියක් ඉන්නේ කොරියාවේද කොහොමද අනිවාර්යෙන් නම් සෙට් එක මතකෙන් කියන්නේ. හැබැයි අපි අහුවොත් එහෙම විද්‍යාඥයෝ ගැන මතක් වෙන්නේ. ඇයි මතක් වෙන්නේ නැත්තේ? අපි ආස නැහැ නේ ඒවට. ඒකෙන්ද. ඒකෙන් සතුරු එහෙම තමයි. අපි මේකට ඕන තරම් තොරතුරු එනවානේ. තොරතුරු එනවා. ඔන්න ඔහොම තොරතුරු එනවා. ඒ තොරතුරු ටිකින් ටික යාවත් කාලින වෙනවා. මෙන්න ඒවා ටික ඕන තරම් දේවල් අදින් එක අද දවසේ ඕන තරම් දෙනවා. මේක ASCII ඕවල් ගබඩා වෙන සමානට පැය දෙකක් පැය තුනක් දැන් නම් ඉතින් පැයකමාරක් පැයම ගබඩා. ඒ ගබඩා වෙච්ච තොරතුරු ඒක හැම සදාකාලික ගබඩාවට යන්නේ නැහැ. සදාකාලික මතකයට යන්නේ නැහැ. ඒ යන්නේ නැත්තේ ඒ ආපු තොරතුරු ටික දවසක් ගියාම අර ආහාර නරක වෙලා පිරිනුවනවා වගේ මොකද වෙන්නේ? ඔන්න අපි දන්නේ නැතු අයින් වෙලා ගියේ. නැත්නම් මේව එකපාරක් ඉගෙන ගන්න තමයි ඉගෙන ගන්න ඕනේ නැහැ. හැබැයි මේවා අපි යාවත් කාලීන කරනවා නම් ආය හිතනවා නම් අපි මේ තොරතුරු ආය මොකට හරි වැඩට ගන්නවා නම් ඒ කියන්නේ අපි පේපර් එකක් තියෙනවා. මේක දිහා බලාගෙන පේපර් කියනවා. ඒක අද ඉවර කරලා තව සති දෙකකින් විතර ආයෙ ලියන්න. right. මොකද මේක මෙයාට අමතක වෙන්න දෙන්නේ නැහැ. මෙයාට යන්න දෙන්නේ නැහැ. පිළිගු වෙන්න දෙන්නේ නැහැ. ආය අපි පාවිච්චි කරනවා. ඒකට අමතක වෙන්නේ නැහැ නේද? එහෙනම් අමතක වෙන්න ප්‍රධාන කරුණ අපිට මේක තේරෙන්නේ නැති එක නෙවෙයි මේක තේරුණා. දැන් ඉතින් මේක ආයේ වතුර වගේනේ. හැබැයි හිතන්නකො තව මාස එකමාරකින් විතර ඇහුවා කියන්නකො. අනේ ඔක පොඩ්ඩක් අමතකයිනේ. චූට්ටක් ඔක කියලා දුන්න තමයි. හැබැයි පොඩ්ඩක් අමතකයි. ජීවිත කියලා මතක නැහැ. ඇයි ආය භාවිතයට ගත්තේ නැහැ.
ඉඳවෝ ඔක මාර දෙයක් නෙවෙයිනේ. ඈ 10 වසරේ පාඩම් තියෙනවා 21ක්. 11 වසරේ පාඩම් තියෙනවා 15ක්. දවසකට දැන් බලන්නකෝ මම මතකයෙන් මෙතන ඉඳන් ඕම නිකන් අර ගලාගෙන යනවා වගේ පටන් ගත්තෙම කිව්වේ. ඔක ඉතින් ගලාගෙන යනවා වගේ මෙතෙන් යනකම් කියන්න බෑ කියන්න පුළුවන්. ඉස්සරම කවුද මේක නිරීක්ෂණය කරේ? ස්ට්‍රයිඩන් ෂුවාන් ගැන කියන්න බෑ. සෛලවාදී කරුණු ටික කියන්න බෑද? ඊට පස්සේ ශාපහ සත්සෛලවල ජීවය අර ලක්ෂණ ටික කියන්න බෑද වෙනස්කම්? ඊට පස්සේ මේ එක එක ඉන්ද්‍රියකාවල අර ටික මතක තියාගන්න බැරිද? මතක තියාගත්ත හැකි. අමතකම වෙනවා නම් කෙටි සටහනක් හදාගෙන මොකද කරන්නේ? ඒ කෙටි සටහන අඩුම ගානේ අපි දවස් 14කට සැරයක්වත් ආයෙ කියවන්නේ. 14කට සැරයක් කියනවා කියන්නේ මහා ලොකු දෙයක් ඈ විද්‍යාව පාඩම් කරනවානේ. අපි අනිවාර්යයෙන් පාඩම් කරන්න පැය කීපයක් වැය කරනවා. ඒ වැය කරන කාලේදී අපි මොකද කරන්නේ? ආය අර සටහන් කියවන. ඔය විදිහට ඔය සටහන් නැවත නැවත කියන්නකො. මාසෙකට 3 වතාවක් ඔක් කියවන්නකො. කවමදාවත් අමතක වෙන්නේ. ඇයි ඒ? ඒවා සදාකාලික මතකයට යනවා. සදාකාලික මතකයට ගියාම ගලේ කිට්ටුව අකුර වගේ තමයි. ආය පාරක් උඩින් බැලුව ගාම ඔක්කොම ටික මතක. නැත්තම් ඉතින් මලකඩ කාලා ඒවා ආයෙ ගලවන්න සෑහෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම තොරතුරු එනවා. මේ පැත්තෙන් පෑල දොරින් පැනලා යන්න දෙන්න එපා. මොකද කරන්න ඕනේ? මේ පැත්තට ගන්න. ඒ වගේ වැඩක් කරන්න ආයෙ පාරක් මොනවා හරි කියවන්න. නැත්තම් ප්‍රශ්න ලියන්න. ඒකයි කියන්නේ. පාඩම් කරනකොට වඩා හොඳයි ප්‍රශ්න ලියන එක කියන්නේ. අර මම කියලා දීලා තියෙන රටාවක් පේපරේ ගත්තා. ඒක මොකද කරන්නේ? අපි සාකච්ඡා කරනවා. කොහොමද කියන්නේ? මම සාකච්ඡා කරනෝනේ ප්‍රශ්න ලියනවා. මයිටොකොන්ඩ්‍රියාවේ කාර්යයක් මොකක්ද කියලා අහලා උත්තර හතර දෙනවා. අපි උත්තර තෝරන එක පැත්තකින් තියලා මේ දවස්වල තව කල් තියෙනවා විභාගයේ තව ඕනතරම් කල් තියෙනවා. ඕනම බිඳුවේ ඉන්න කෙනෙක්ට මැටි වගේ ඉන්න කෙනෙක්ට ඒකක් ගන්න කල් තියෙනවා. ආයෙත් මොකද කරන්නේ? අර විදියට කරුණු තියෙද්දි අපි ලියනවා. මයිටොකොන්ඩ්‍රියාවේ ජීවි. දීපටලයි. ශාක සත්වවල සෛලවල ඇත. එයාගේ කෘත්‍යය රචනයක් ලියනවා වගේ ලියනවා. ඒකල බලන්න ඒ උත්තරේ තියෙනවද කියලා. තියෙනවා. ඔය විදිහට පාඩම් කරන්නකො එක මාසයක් කරන්නකො. දෙවෙනි මාසේ ආයෙ දන්නේම නැතුව ඔක්කොම ගොඩ ගිහින් තියෙයි. ඔය ක්‍රමේ තියෙනවා. ක්‍රමයි. ඒකට ඕනනම් ඉතින් අපි එක දවසක් කිව්වා නේද? ඒකට ක්‍රමේ. ඉතින් අපි ඊළඟ දවසේ ප්‍රශ්නයක් සාකච්ඡා කරලා මේ විදිහට කතා කරමු. ඉතින් අමතක වෙන්නේ හේතු ඕක. අපි ඒවා ආයෙ භාවිතයට ගන්න හැටි. අපි භාවිතයට ගන්නවා නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. හරි? හරි. අපි ලියමු ඊළඟ මාතෘකාව ප්ලාස්ම පටලය. මේකෙන් ඉවරයි නේද? ප්ලාස්ම පටලය කතා කරාට පස්සේ අපිට ඉස්සරහට අහන්න දෙන්නේ. අයකක් නැහැ. ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය. ටිකක් විතර ඉගෙන කියන්න තියෙන එකක් නේ. ප්ලාස්ම පටලය කියන්නේ චුට්ටක් කතා කරන්න තියෙන එක. මොකද වෙලා තියෙන්නේ? ශාක සෛලවලත් සත්ත්ව සෛලවලත් මේ සෛල බිත්තියට ඇතුළතින් තියෙන ඉන්ද්‍රියකාව තමයි ප්ලාස්ම පටලය කියලා කියන්නේ. ශාක සෛලවලත් සත්ත්ව සෛලවලත් මේ ඇතුළතින් තියෙන එක තමයි මේ කොටස නේද? මේක අපි හැදිලා තියෙන්නේ මොන වගේද? අපි කියනදොර මේක හැදිලා තියෙන්නේ ප්‍රෝටීන සහ ෆොස්ෆොලිපිඩ වලින්. ෆොස්ෆොලිපිඩ කියන්නේ කවුද? මේ ලිපිඩ ඉන්නවනේ. ලිපිඩව ජලයේ දිය වෙන්නේ නැහැ. ඇයි ඒ ජලයේ දිය වෙන්නේ නැත්තේ? අපි දන්නවා තෙල් ජලයේ දිය වෙන්නේ නැහැනේ. ඒක නිසා ඒවට ප්‍රෝටීන බැරි. ඔන්නෝ ප්‍රෝටීන බැරිලා තියෙනවා. ඒතකොට මෙයා ලිපිඩ මෙයා ප්‍රෝටීන. ලිපිඩ ජලයේ දිය වෙන්නේ නැහැ. ඒ නිසා ජලයේ යන්න බෑ. හැබැයි ප්‍රෝටීන වලට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒතකොට නිකන් ප්‍රෝටීන යනවා. යද්දි මෙයාත් මොකද වෙන්නේ? නැට්ට වගේ යා පස්සේ යනවා. මේවට අපි කියනවා මොනවද කියලාද? ෆොස්ෆොලිපිඩ කියලා. මේ ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන වලින් තමයි මේක හැදෙන්නේ. හැදිලා ඉන්නේ හරි ජීවි ශාක සත්ත්ව සෛල දෙකේම තියෙනවා. හැදිලා තියෙන්නේ මොන වගේද? ෆොස්ෆොලිපිඩ වලින් සහ ප්‍රෝටීන වලින්. මොනවද කෘත්‍ය? මේ විශේෂ කෘත්‍යයන් තියෙනවා. අපි කියනවා මෙයා වර්ණීය පාරගම්‍ය පටිය. නැත්නම් අර්ධ පාරගම්‍ය පටිය. මොකද්ද මේ අර්ධ පාරගම්‍යයි කියන්නේ? හරි විශේෂ වචනයක්. අර්ධ පාරගම්‍ය. නැත්නම් වර්ණීය. වර්ණීයයි කියන්නේ මොකේද? තෝරාගත්ත දේවල්. වර්ණීය කියන්නේ තෝරාගත්ත දේවල්. ඒතර මෙයා ඇතුල් කරගන්නේ තෝරාගත්ත දේවල් විතරයි. ඔක්කොම එන හැම එකම මේක අස්සට ගන්නේ නැහැ. හැම එකටම මේකෙන් යන්න දෙන්නේ නැහැ. අයිම තෝරාගත්ත දේවල් වලට විතරක් මෙයා ඇතුල් වෙන්න දෙන්න. පැහැදිලි නිසා අපි කියනවා මෙයා අර්ධ පාරගාමී පටලයක් නැත්නම් වර්ණීය පාරගාමී පටලයක්. ශාක හා සත්ත්ව සෛලවල සත්ත්ව සෛලවල බාහිරව පුෂ්ඨයේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ශාක සෛලවල සෛල බිත්තියට ඇතුළතින් පිටට. ජීවී ඉන්ද්‍රියකාව අපි ඒ වගේම තමයි අර ලක්ෂණ ටික මොනවද? අර්ධ පාරගාමී පටලයක්. ඒ වගේම තමයි තව කිව්ව මොනවද? ප්‍රෝටීන සහ ෆොස්ෆොලිපිඩ වලින් තමයි හැදිලා තියෙන්නේ. හරිද නේද? හරි අපි ඒකත් ලියමු දරුවා. හරිනේ. ආයෙ ඉතින් ඒකේ වෙන කියන්න දෙයක් නැහැ. මේකේ වටේට පිටලා තියෙනවා මොනවද? ප්‍රෝටීන සහ ෆොස්ෆොලිපිඩ. අපි ලියන්න. පළවෙනි අඳින්න එපා. පළවෙනි කරුණ ජීවීය ශාක හා සත්ත්ව සෛලවල පිටයි. ශාක හා සත්ත්ව සෛලවල පිටයි.
ශාක හා සත්ව සෛලවල පිහිටයි. ප්‍රෝටීන හා ෆොස්ෆොලිපිඩ වලින් සෑදී ඇත. ප්‍රෝටීන සහ ෆොස්ෆොලිපිඩ වලින් සෑදී ඇත. ප්‍රෝටීන හා ෆොස්ෆොලිපිඩ වලින් සෑදී ඇත. ප්‍රෝටීන හා ෆොස්ෆොලිපිඩ වලින් සෑදී ඇත. අර්ධ පාරගම්‍ය පටලයකි. අර්ධ පාරගම්‍ය පටලයකි. අර්ධ පාරගම්‍ය පටලයකි. දරුවෝ අර්ධ පාරගම්‍ය කියන තැන වරහණක් දාලා ලියන්න. තෝරාගත් අංශුවට පමණක් ගමන් කිරීමට සැලැස්වීම. තෝරාගත් අංශුවට පමණක් ගමන් කිරීමට සැලැස්වීම. ඒක පටලමේන් රේඛාවක් ඈ. ඕනනම් ඒක ලියන්න. ඒක පටලමේන් රේඛාවක්. දැන් අර ඉස්සරහන හදද්දී ඔබ දානවා නේ නිසා මම ඒක දැම්මේ නැහැ. ඒක පටලමේන් රේඛාව. මෙයාගේ කෘත්‍යය මොනවාද කෘත්‍යය? මෙයාගේ කෘත්‍යය තමයි ද්‍රව්‍ය ඇතුළු වීම හා පිටවීමට ඉඩ ලබා දී. තෝරාගත් තෝරාගත් ද්‍රව්‍ය ඇතුළු වීමට හා පිටවීමට ඉඩ ලබා දී. තෝරාගත් ද්‍රව්‍ය වලට ඇතුළු වීමට සහ පිටවීමට ඉඩ ලබා දී. ඊට පස්සේ අවසානයේ රික්තකේ මේක කතා කරලා අපි සටහනක් තුමු. රික්තකේ මේකේ දරුවෝ මේකට අපි කියන මේක රික්තකේ පිළිලා තියෙනවා. විවිධ දේවල් තියෙනවා. ජලයේ තියෙනවා, අයන වර්ග තියෙනවා. ඔය වගේ විවිධ දේවල් තියෙනවා මේක. මේකට අපි කියනවා රික්තක යුෂය කියලා. මේක රික්තක යුෂය. මේකට අපි කියනවා මොකක්ද කියලාද රික්තක පාටලය. නැත්නම් තාන ප්ලාස්ටේ කියලා කියනවා රික්තක පාටලය. මේ දෙකේ එකතුවට තමයි අපි කියන්නේ රික්තකය කියලා. එතකොට මේක ඇවිල්ලා අජීවී ඉන්ද්‍රියකාවක්, ඒක පටලමේ ඉන්ද්‍රියකාවක්, ශාක සෛල වල විතරයි තියෙන්නේ. හැබැයි සත්ව සෛල වල తాවකාලික රික්තක ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉඳලා හිටලා රික්තක ඇති වෙන්න පුළුවන්. ඒව ඇති වුණ ගමන්ම නැති වෙලා. සදාකාලිකව තියෙන්නේ. ඇති වුණා නැති වෙලා. මෙයාගේ කාර්ය දරුවෝ මෙන්න මෙහෙමයි. ඔය සමහර ශාක වලට වර්ණක එහෙම තියෙනවනේ නිල් පාට. සමහර ඒවා රෝස පාටනේ. කූඩලු ගස් එහෙම ගත්තාම සමහර කූඩලු ගස් වල අභ්‍යන්තරයේ රෝස් පාට තියෙන තියෙන්නේ. ආන්ගේ වර්ණක ගබඩා වෙලා තියෙන්නේ මෙයා. ඒ නිසා තමයි සෛලයට වර්ණයක් ලැබෙන්නේ. ඒ වගේම තමයි ආකාශීය ශාක වල සංධාරණයට දායක වෙනවා. ඒ කියන්නේ සංධාරණය කියන්නේ ඔයාලා දැකලා තියෙනව නේද? ඔය සමහර තක්කාලි ගස් එහෙම තියෙනවා දවල් කාලේ යනකොට මොකද වෙන්නේ? මෙහෙම පාත් වෙලා තියෙන්නේ. හොට බිම ඇවිල්ලා වගේ තියෙනවා. ඉස්කෝලේ ඉස්සරහා තියෙනවා නම් අලකොල ගස් එහෙම අලකොල ගස් වල හොට මෙහෙම පාත් වෙලා කොහොම බිම ඇල්ලා වගේ තමයි ඉන්නේ. හැබැයි මොකද වෙන්නේ? ඔහොම තිබුණට වතුර ටිකක් වැටුනොත් පොඩ්ඩක් වැස්ස වැටුණා කියන්නකො. මේ බිම වැටලා හොට වැටලා වගේ හිටපෙන මොකද? ඔහොම කෙලින්නේ. අපි වල කියන ශුණතාචල. ඒකදරු මේ සෛල ඕක අස්සේ මේ සෛල තියෙනවා. ජලය ඔහොම පිරලා තියෙනවා. අපි කියනවා මේක ශුණ වෙලා. කියන්නේ ජලය ඔහොම පිරලා තියෙනවා. ජලය දැන් මේකෙන් අයින් වෙනවා. අයින් වුණාම නිකන් මේව මොකද වෙන්නේ? ඔහොම හැකිලෙනවා. හැකිලුණ ගාම මොකද වෙන්නේ? අර හැකිලුණා කඳත් ඉතින් කඩා වැටුණාගේ ඔහොම වැටලා තියෙනවා. ආයි වතුර ආපු ගමන් තක්කාලි ගස් වල වතුර ටික දාපු ගමන්ම මේ වතුරේ පිරීලා කඳ කෙලින් වෙනවා රජු වෙනවා. ඒවට අපි කියන මොනවද? ශුණතාචලන කියන්නේ. දා මම සංධාරණයකට දායක වෙනවා ආකාශීය ශාක. බලන්නකෝ ඔය අත්දැකීම ඇති. දැන් ගෙවල් ගාව වට්ටක් නේද මේ තක්කාලි ගස් එහෙම තියෙනවනම් දවල් වෙද්දි හරියට නිකන් මැරිලා වගේ ඉන්නේ. අපිත් එහෙමනේ නේද වතුරේ. ඊට පස්සේ වතුර ටික දාපු ගමන්ම මෙන්න ඍජු වෙනවා. මෙන්න කෙලින් වෙනවා. එයි එහෙම තමයි. මේ වෙලාව අපි කියන ඒවට මොනවද කියලාද? ශුණතාචලන. හරි. එතකොට මෙයා ආයන වර්ග ගබඩා කරනවා, වර්ණක ගබඩා කරගන්නවා, ජලය ගබඩා කරගන්නවා. පැහැදිලි නේද? ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? මේ සෛලයේ නිසා, මේ රික්තකයේ නිසා ශාක සෛල වලට සංධාරණයක් ලැබෙනවා. සමහරට වර්ණයන් ලැබෙනවා. ඒ වගේම දරුවෝ මේ රික්තකයේ ලොකු ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා තියෙනවානේ. ඒතකොට මේ රික්තකයේ නිසා අනිත් සෛලගත ඉන්ද්‍රියක විවිධ ස්ථාන වලට ගමන් කරලා. මොකද එකම තැන ඉන්න බෑ. ඇයි මෙයා ඉන්නවනේ විශාල ප්‍රදේශයක. මේ ඉන්ද්‍රියක ස්ථානගත කිරීම සඳහා මෙයා යම් ප්‍රමාණයක උදව්වක් දෙනවා. නමුත් ඒ ඔක්කොම ඕනේ නෑ. මේ ටික මතක තියාගත්තා නම් මොනවද? අජීවී. ශාක සෛල වල පමණක් ඇත. ඒක පටලමේ ඉන්ද්‍රියක. ඊට පස්සේ කිව්වා මොකද්ද? මෙයා තුල තියෙනවා. ජලයේ තියෙනවා, වර්ණක තියෙනවා, විවිධ අයන වර්ග ගබඩා. පැහැදිලිද? හරි. ඊට පස්සේ කිව්වා මොකද්ද? ඊට පස්සේ මෙයාගේ කෘත්‍යය කිව්වා. සංධාරණයේ සපයනවා. ශාක සෛල වලට සමහරට වර්ණක ලබා දෙනවා. පැහැදිලිනේ. ඒ වගේම මේ ජල තුල්‍යතාවය පාලනය කරනවා. ඒ කියන්නේ ජල තුල්‍යතාවය කියන්නේ මේක. ජලයේ වැඩි අවස්ථාවට මෙයා ගබඩා කරගන්නවා. ජලයෙන් හිඳුනහම සෛලයට ජලය වුණා මෙයා ගාව තියෙන ජලය වුණා දෙනවා.
ඒක තමයි ජලතුල්‍යතාවය ඇති කරගන්න. පැහැදිලි ඔය ටික තමයි දරුවෝ එන්න ඕනේ. අපි ඔය ටික ලියමුනේ. ඈ තව පොඩ්ඩයිනේ. ඕක ලියුවට පස්සේ අපි සටහන අදින්න තියෙන්නේ. හරි. ලියන්න රිට් එක. හරි නේද? තේරුණා නේද? ආයි කියන්න ඕනේ මේක. මම ඉතින් අර වැඩි ගැඹුරින් කිව්වේ නෑ. හේතුව දැන් ඉතින් කියලා තේරුණානේ. ආයි මොකුත් කියන්න නෑනේ. දැන් ඉතින් මට පොඩවල දන්නවනේ මේක ගැන. ඒ නිසා වැඩි කියන්න ගියේ නෑ. කමක් නෑනේ. තේරුණානේ. තේරුනේ නැත්තම් අහන්න. හරි. ලියන්න. මොනවද ලියන්නේ? රිට්. අජීවීය. අජීවීය. ශාක සෛලවල පමණක් ඇත. ශාක සෛලවල පමණක් ඇත. ශාක සෛලවල පමණක් ඇත. ඒක පටලමේ ඉන්ද්‍රිකාවකි. ඒක පටලමේ ඉන්ද්‍රිකාවකි. ඒක පටලමේ ඉන්ද්‍රිකාවකි. ඒක පටලමේ ඉන්ද්‍රිකාවකි. ජලය අයන වර්ග වර්ණක. ජලය අයන වර්ග වර්ණක. ගබඩා වී ඇත. ජලය අයන වර්ග වර්ණක. ගබඩා වී ඇත. කෘත්‍ය කෘත්‍ය ජලතුල්‍යතාවය පවත්වා ගැනීම සන්ධාරණය ජලතුල්‍යතාවය පවත්වා ගැනීම සන්ධාරණය ජලතුල්‍යතාවය පවත්වා ගැනීම සන්ධාරණය ජලතුල්‍යතාවය පවත්වා ගැනීම සන්ධාරණය වර්ණක ගබඩා කිරීම ජලතුල්‍යතාවය පවත්වා ගැනීම සන්ධාරණය වර්ණක ගබඩා කිරීම ජලතුල්‍යතාවය පවත්වා ගැනීම සන්ධාරණය වර්ණක ගබඩා කිරීම හරි ඔන්න දැන් ඔයාලා බලාපොරොත්තු වෙච්ච සෙට් එකට හරි මෙතන අපි කරුණු 27ක් කතා කරලා ඊළඟට මෙතන තව සුවිශේෂී කරුණු කෘත්‍ය ගන්න. හරි. දැන් මේ වගේ සටහනක් අද නිස්සරෝ මේ වගේ කිසි සටහන් දකින්නේ නේ. ඉන්දරෝ කිසි සටහන් අදදී ඒවට තියෙන ක්‍රම නැහැ. ඒ ක්‍රමත් එක්ක තමයි දරෝ ඒවා ඔළුවට යන්නේ. ඒක ඉතින් මේ නිකම් හැදුවා කියලා යන්නේ නැහැ. දැන් මේ ආකෘතිය පවා හරි අමුතුයිනේ. හරි. එහෙම තමයි. හරි. එන්න දැන් මේකෙත් එහෙමයි. මේක ලියන එක පවා අමුතු වෙනවා. එහෙම තමයිද? හැමෝම ලියන විදිහට ලියලා මම නම් දන්නේ මේ කවුරුත් ලියන්නේ නැහැ. නමුත් ලියනවනම් එහෙම ලියලත් බෑ. දැන් ඔයාලා හිතන්නකෝ මේ හරිතනව ලියනවා මයිටොකොන්ඩ්‍රියා එහෙම එහෙම බෑ. මේක ලියන්න ක්‍රම තියෙනවා. ඒ විදිහට ලියන්න ඕනේ. දැන් මේක ඔක්කොම ලියන්න බැරි වෙවි. මම ඌමනා ටික ලියන්න ඈ. ඉස්සරෝ මෙහෙම ලියන්නේ මේ. දැන් කෙටි සටහන. වෙනම මම කොලයක හදාගන්න. සෛල බිත්තිය. දැන් ඔය ඔක්කොම ඉගෙන ගත්ත දේවල් ඔය පැය ගාණක් පාඩම් කරන්න ඕනේ කියලා හිතනවානේ. නෑ පැය ගාණක් පාඩම් කරන්න ඕනේ විනාඩි 3කින් ඔක්කොම ඉවර කරනවා. සෛල බිත්තිය. ඊළඟට හරිතලාව. ඉස්සරෝ මේ ටික තමයි එන්නේ. හරිතලාව. රිට් එක දාමු. ඔය YouTube channel එකේ දරුවෝ ඔය YouTube channel එකක් දාලා තියෙන එක subscribe කරන්න. අනිත් channel එක තියෙනවනේ. ඒකේ තියෙනවා මේ ශාක සෛලයේ game එකක් තියෙනවා. ශාක සෛලයේ සතු සෛලයෙන් හදපු පුංචි game එකක් තියෙනවා. අනිත් එක. ඒක වීඩියෝ එක මම පස්සේ දාන්නම්. ඒක ගොඩාක් පරණ වීඩියෝ එකක්. ඒක තියෙනවා. ඒ අනිත් YouTube channel එකේ ඒක තියෙන්නේ. සෛල බිත්තිය රික්තක හරිතලා. ඕකේ නෑ. ඕකේ තියෙන්නේ මේ. ඕක අර මං කිව්වේ. ඔයාලගේ අවශ්‍යතාවය සඳහා හදපු එකක්. mitochondria Golgi දේහ ribosome න්‍යෂ්ටි අමතකුණානේ ලියන්න. දැන් න්‍යෂ්ටි දැන් තමයි ලියන්න වෙන්නේ. මෙතන න්‍යෂ්ටි ලියන්න. පිළිවෙල ලියන්න නැත්නම් හදන්න බෑ.
සෛල බිත්තිය රික්තක හරිතලා. මේ තුන ඉස්සරෝම එක්කෝ ඉස්සරහට ගන්න ඕනේ නැත්නම් පස්සට දාන්න. මේ තුන ඉස්සරෝම එකට ගන්න ඕනේ නැත්නම් අන්තිමට දාන්න. ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියම නියස්ටි. ඒ ටික අනිවාර්යයෙන්ම ওই විදිහට එයි. හරි? ඊට පස්සේ රයිබෝසෝම ඊට පස්සේ මොකක්ද ගොල්ගි දේහ. ඊට පස්සේ අන්තස්ථාස්මීය ජාලිකා. මේ වගේ හදාගන්නකො ඔයාලත් දැන් අන්තස්ථාස්මීය ජාලිකා කියලා දාලා දරුවෝ මේ මෙතන කොටස් දෙකක් මේකේ වෙන් වෙනවා නේ. කොටස් දෙකක් වෙන් වෙනවා. දැන් පේන්නේ මෙතනින් එහාට දැන් පේන්නේ නැහැ. ඒක නිසා කලබල වෙන්න එපා. මොකද කලබල වෙන්න එපා කියන දරුවෝ මේ මක ලියන්න පුළුවන් සටහනක් නෙවෙයිනේ. ඒක නිසා ඒකට මම ඒ ටික යට පේන ටික කියන්නම්. හරි මොනවද නැත්තේ? සෛල බිත්තිය ගත්තා, රික්තකය ගත්තා, හරිතලාව ගත්තා. හරි. මයිටොකොන්ඩ්‍රියම, නියස්ටිය, රයිබෝසෝම, ගොල්ගි දේහ, අන්තස්ථාස්මීය ජාලිකා. ඒක රළු සින්දු කියලා ආවා. තව අරන් ගත්තේ මොකක්ද? ප්ලාස්මා පටලය. ඕනනම් ගන්න ප්ලාස්මා පටලය. හරිනේ? ඔය විදිහට ගන්න. ඊට පස්සේ කොහමද කෙටි සටහන එන්නේ? එදත් භාගයක් හැදුවා මේකනේ. සෛල බිත්තියයි රික්තකයි හරිතලාව. මොනවාද? මේ ටික ගත්තොත් අපි දන්නවා මේ තුන ඇවිල්ලා මේ දෙක අජීවී. හරි අජීවී. ඊට මෙතන ඉඳන් ඔය ඔක්කොම මෙතන ඉඳන් පල්ලෙහාට තියෙන සියල්ල ආයෙ වෙවිලා ජී. හරි ජී. ඊට පස්සේ සෛල බිත්තිය රික්තක හරිතලාව. ඒ ටික තියෙන්නේ මොනවාද? ඕනනම් සංගල වර්ණ දාන්න පුළුවන් නැත්නම් මෙහෙම දාලා ලියන්න. ශාක සෛලවල පම්. ශාක සෛලවල. සංගල වර්ණ ඕන දාන්න ශාක සෛලවල. ඊට මෙතන ඉඳන් පල්ලෙහාට තියෙන ඔක්කොම ශාක හා සත්ත්ව සෛල. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? කොටුවක් දැම්ම. දීපටල මේ මම ලියදී ඇදුණා වැඩි හිතන්න බෑ ලස්සන ලියන්න. මොනවද දීපටල මේවා? දීපටල මේවා කොටු කරා. මේ කොටු කරා. මේක හරි මේ ඉලක්කම හරි කොටු කරා. දැන් දීපටල මේ රික්තක දීපටල. මයිටොකොන්ඩ්‍රියම දීපටල. නියස්ටිය දීපටල. හරි. ඊට පස්සේ අනිත් ඒවා මොනවද එන? ඒක පටල මේ ඉන්ද්‍රිය. රයිබෝසෝම විතර පටලයක් නේ. උනන් එක ටිකක් ගන්න. අනිත් ඔක්කොම ඒක පටල මේ ඉන්ද්‍රිය එක. හරි. එහෙනම් හරියට දැන් කරුණු 27ක් මෙතනම ඉවරයි. මොනවද කරුණු 27? මේ බලන්න මෙතන කරුණු 27ක් තියෙනවා. තව එකක් ගත්තා නම් මෙතන 9යි මේ 8 9 10. තව ක්ලාස් පටලයක් ගත්තා නම් කරුණු 30ක් මෙතන තියෙනවා. මොනවද කරුණු 30? ඔයාලගෙන් විභාගය දාන්න කියලා දුන්නා. ඒ දාන්න තියෙන නැති කෙනෙක් ඉන්නවනම් ඔන්න කරුණු 30 සෙට් වෙනවා. දැන් හිතන්නකෝ රයිබෝසෝම ගැන අහුවා කියලා. විභාගෙදි කියන්නේ නැහැනේ රයිබෝසෝම ගැන රචනයක් ලියන්න කියලා. ඔයාලා දන්නවා මොනවද දන්නේ? ජීවි. හරි. ශාක හා සත්ත්ව සෛලවල. හරි. ඊට පස්සේ එයා පටලමීන් රේඛාවක් නොවේ. හරිනේ. ඊට පස්සේ ඔයාලා කියනකො මයිටොකොන්ඩ්‍රියම ගැන දන්න කරුණු තුනක් මොනවද? ජීවි. ශාක සෛලවල හා සත්ත්ව සෛලවල ඇත. දීපටලමීන් රේඛාව. රික්තක ගැන කියනකො අජීවි. දන්නවා. ශාක සෛලවල ඇත. හරි. ශාක සෛලවල විතරයි. හරිද? හරිදලාවනේ කිව්වේ දීපටලමීන් රේඛාව. රික්තක ගැන කියනකො දන්නවා. අජීවි. ශාක සෛලවල පමණක් ඇත. ඒක පටලමේ ඉන්ද්‍රියකාව. මොකද රයිබෝසෝම විතරනේ දරුවෝ කතාවට එනවා කිව්වේ. එච්චරයි. වැඩේ ඉවරයි. වැඩේ ගොඩ. ඊට පස්සේ මේවට මොකද වෙන්නේ? කෘත්‍ය. කෘත්‍ය කියන මේ ඉඩමදී. මෙන්න මෙහෙම ඉරක් ඇඳලා කෘත්‍යයන් හැම එකටම ලියන්න පුළුවන් ගාන ලියන්න යන්න. දැන් අපි නිකන් චෙක් කරලා බලමු අපිට පුළුවන්ද කියලා. අපි නිකන් චෙක් කරලා බලමු පුළුවන්ද කියලා. නිකන් අපි චෙක් කරලා බලමු බැරිද කියලා. බැරි වුණොත් මම ඉතින් පිළිගන්නවා. මගේ වැරද්ද කියලා පිළිගන්නවා. පුළුවන් වුණොත් ඉතින් ඔයාලා කැමති දේක් පිළිගන්න. සෛල බිත්තිය. මොකක්ද සෛල බිත්තිය? කෘත්‍ය ගැන ගත්තොත් එහෙම අපි කිව්වා බිත්තිය, ගෙදර බිත්තිය. මොනවද කරනවා කිව්වේ? ආරක්ෂාව සපයනවා කිව්වා, සංධාරණය සපයනවා කිව්වා. ඒ වගේම තමයි මොනවද කිව්වේ? මේ හැඩය පවත්වා ගන්න දායක වෙනවා. මතක් වෙනවනේ. මේ හැම වෙලේම අර කියන වචනේ ඕනේ. ගෙදර බිත්තිය. ඒ වගේ තමයි මෙයන්. රික්තකේ මොනවද කිව්වේ? රික්තකේ කිව්වා ජල තුල්්‍යතාවය පාලනය කරන්න දායක වෙනවා කියලා කිව්වා. ඒ වගේම ආකාශීය ශාක වල සංධාරණයට දායක වෙනවා. තව ඕන දෙයක් මතක තියාගන්න. හරිතරාවිය ප්‍රභා සංශ්ලේෂණය අර කතාව මතකනේ හදිස්සියවත් අපේ ඇඟේ තිබ්බනම් එහෙම වැඩේ ඉවරයි. මයිටොකොන්ඩ්‍රියම මොකක්ද කිව්වේ? ශ්වසනය කරනවා. ජව පොලක් විදිහට ගැලවෙනවා. න්‍යෂ්ටි කාර්යයන් ගොඩක් තියෙනවා. මොනවද න්‍යෂ්ටි කාර්ය? ප්‍රෝටීන නිෂ්පාදනය කරනවා න්‍යෂ්ටිකාව. කැලලක් හදලා ලියන්න. න්‍යෂ්ටිකාව ප්‍රෝටීන නිපදවන. වර්ණ දේ. මොනවද ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා ඉදිරි පරම්පරාවට රැගෙන යාම. න්‍යෂ්ටිය සෛලේ සියලු ක්‍රියාපාලනය. රයිබෝසෝම ප්‍රෝටීන නිපදවීමට දායක වෙනවා. ගොල්ගි දේහ විවිධ ද්‍රව්‍ය ශ්‍රාවය කිරීම හා අසුරා තැබීම. රළු
මොකද කරනවා කිව්වේ බැඳිලා ඉන්නේ කවුද? රයිබෝසෝම් ප්‍රෝටීන පරිමාණ. සිනිඳු මොනවද කිව්වේ? ලිපිඩ හා ස්ටෙරොයිඩ් පරිමාණ. දන්නවනේ බලන්න බැරිද කියලා එකක් හරි. පොඩ්ඩක් හිතලා බලන්න ඔළුවෙන් එකක් හරි නැද්ද කියලා. කොතනක හරි මගේ ඇදලා තියෙනවද කියලා බලන්න. මෙහෙම තිබ්බම බැරි වෙයිද කියලා බලන්න. අර දැවැන්ත ලිය පාඩම් කරපු ඒවා ඔක්කොම මේක අස්සේ තියෙනවා. ඕන මේ හරියට අර හැඩෙත් අඳින. සමහර අය අඳිනවා. හැඩෙත් ඇඳලා තියෙනවා. රයිබෝසෝමේ රිප් එකේම අඳිනවා. හරියටම මෙතන ඇඳ ගන්නවා. මයිටොකොන්ඩ්‍රියා ඇඳ ගන්නවා. නියස්ටි ඇඳ ගන්නවා. වැඩේ ඉවරයි. කිසිම අර අච්චු පොතේ පිටු ගාණක් උගන්වපු එක හාෆ් ෂීට් පොලේකින් ඔක්කොම ඉවරයි. පාඩම ඉවරයි. හරිනේ. හරි දාන්න. බලන්න මේ chart එක මේ විදිහට හදාගන්න. අපි මේ ටික හදාගන්න මේ එකයි වලට ආයෙත් මෙතනින් පල්ලෙහාට තව ඕන එකයි. හරි. දැන් ඉතින් කරුණු 40 කොහෙද තියෙන්නේ? මෙතන ඔක්කොම තියෙනවා 9. හරිනේ. මෙතන 9ක් තියෙනවා. 9යි 18යි 27යි. හරිනේ. 27යි සෛල බිත්තියට කරුණු දෙකක් තියෙනවානේ. 27යි 31යි. මෙතන 3ක් තියෙනවා. දෙකක් ගමු. 33යි. හරිතලාවේට 1යි 34යි. මයිටොකොන්ඩ්‍රියම් 35යි. මේකේ 3ක් තියෙනවා. 38යි. රයිබෝසෝම 1යි 39යි. මෙයාගේ කරුණු 1යි 40යි. මෙතන 1යි 41යි 42යි. අනිත් එක්කන ප්ලාස්මා පටලේ 43යි. ඉවරයි කරුණු කිය 40ක් මං කියන්නේ 40ක් ඇති කියලා. ඔය මේක සමහර ඒවා මතක කරගන්න. මෙච්චරම පොඩි පාඩම් කරන්නේ. මොකද ඔයාලට විභාගයේදී කවදාවත් කියන්නේ නැහැ මයිටොකොන්ඩ්‍රියම් කියන වචනයක් කියන්නේ කියලා. එහෙම කියන්නේ නැහැ නේ. නේද? ඔක්කොම ඕනේ නැහැ. ඉවරයිනේ. මේ පොඩි දෙයයිනේ. හරි මේ පිළිවෙලට ලියා ගන්න. සෛල බිත්තිය, රික්තක, හරිතලව, මයිටොකොන්ඩ්‍රියම, න්‍යෂ්ටිය, රයිබෝසෝම්, ගොල්ගි දේහ, අන්තස්ප්‍රාස්තික ජාලිකා, රළුපාසිනි. කෘත්‍ය. ලියන්න ඉඩ තියෙනවා ඔයාලා එක ලියන්න. අජීවී, ජීවී, ශාක සෛල මෙතන මෙතන ඉඳන් මෙතෙන්. ඒ කියන්නේ මේ සෙට් එක. ශාක සෛල වල පමණක් තියෙනවා. මෙතන මෙතෙන් එනවා. ශාක හා සප්ත සෛල වල තියෙනවා. දැන් නිකන් කොටුවක් දාලා තියෙනවා. දීපටල මේ. අය ටික පාට කරා. හරි. ඊටු ටික දාන්නවා. මේක නෑ. මෙයාට කිසිම දෙයක් නෑ. ඊටු ඔක්කොම ඒක පටල මේ ඉන්ද්‍ර එක. වැඩි ඉවරයි. ඒක පටල මේ ඉන්ද්‍ර එක. දාන්න. ඔය ලියාගන්න. ඒ වගේම තව දෙයක් කියන්නත් තියෙනවා. අර එදා දවසේ ගොඩක් කට්ටිය සහභාගී වුණා. මහනුවර කිංසුදු විද්‍යාලය විසින් පවත්වපු අර උත්තම අභිනන්දන වැඩසටහන. ඉතින් ඒ වැඩසටහනේදී ලංකාවෙම ප්‍රථම ස්ථානයේ දිනාගෙන තිබුණා කොළඹ ආනන්ද විද්‍යාලයේ. ඉතින් ගොඩක්ම සතුටුයි. ඒ වගේම දෙවෙනි ස්ථානය ලබලා තිබුණා ශාන්ත ජෝසුන් බාලිකාව ගම්පල. ඉතින් ඒකටත් ගොඩාක් සතුටුයි. ඉතින් ගොඩක් කට්ටිය විවිධ දේවල් කියලා වෙලා තිබුණා. ඉතින් ස්තුති කරලා තිබුණා. ගොඩක් ස්තුති දරුවෝ මම ඉතින් ස්ථානේ විතරනේ කිව්වේ නේද? ඊට පස්සේ තුන්වෙනි ස්ථානය ලබලා තිබුණා මම හිතන්නේ මහනුවර ස්වර්ණමාලිකා බාලිකා විද්‍යාලය. හතරවෙනි ස්ථානයේ මහා මාතර විද්‍යාලය තමයි ලැබලා තිබුණේ. ලංකාවම නියෝජනය කරමින් මේ පළාත් වලට ලැබිච්ච ජයග්‍රහණ වෙනුවෙන් ඇත්තටම ගොඩක් සතුටු වෙනවා. ඉතින් ගම්පල නගරයට ඒ ජයග්‍රහණය අරන් ආව කොහොමද? ඉතින් මම ගම්පල හින්දා දරුවෝ එහෙම කිව්වේ. මොකද රටේ අනිත් පැති වල කට්ටිය තරහ වෙන්න එපා. ඉතින් ජයග්‍රහණය ලැබුණ එක ගැන අතරම අපි සතුටු වෙනවා. හරිනේ නේද? හරි. පරෝහණය වෙනවා කියන්නේ පරෝහණය වෙනවා කියන දරුවෝ පැලවෙනවට. සෛල බිත්තියේ හතරවෙනියට කිව්ව ලක්ෂණය. සෛල බිත්තියට දරුවෝ ලියන්න ඕනේ සන්ධාරණය ලියන්න. හරිනේ සන්ධාරණය. තියනවනේ ලියන්න. සන්ධාරණය මේ අමතක වෙන තැන ලියන්න. සන්ධාරණය සපේනවා කිව්වා ආරක්ෂාව සපේනවා කියලා කිව්වා හැඩේ පවත්වා ගැනීමට දායක වෙනවා. රික්තකේ ගත්තාම ජල තුල්‍යතාවය පාලනය කරනවා කියලා කිව්වා. ඊට පස්සේ වර්ණක ගබඩා කිරීම කරනවා කියලා කිව්වා. ඊට පස්සේ සෛල ස්ථානගත කිරීම කරනවා. ඒක ඕනේ නෑ. අර දෙක තිබ්බම ඇති අනිත් ඒවා පුළුවන් හරිතලව මයිටොකොන්ඩ්‍රියම් න්‍යෂ්ටි කරුණු තුනක් තියෙනවා. න්‍යෂ්ටි කරුණු තුන මොනවද? සෛලයේ සියලු ක්‍රියා පාලනය. න්‍යෂ්ටිකාව ප්‍රෝටීන නිෂ්පාදනය. වර්ණ දේහ අප්‍රවණික තොරතුරු ගබඩා කිරීමයි ඉදිරි පරම්පරාවලට රැගෙන. රයිබෝසෝම කිව්වනේ. ගොල්ගි දේහ දන්නවා. මේ ටික දන්න. හරිනේ? හරි. 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 අද දවසට අපි ඔතනින් ඉවර කරමු නේද? දැන් ඔයාලා ඊළඟ දවසේ කවද්ද ලෑස්ති වෙන්නේ කියලා දරුවෝ පොඩ අවධානයෙන් ඉන්න හොඳද? ඔය ගෲප් ලින්ක් එකක් හරහා අනිවාර්යයෙන්ම කියන්නම්. හැබැයි කොහොමත් මේ කාලසටහන නම් වෙනස් වෙනවා. කාලසටහනේ ලොකු වෙනසක් වෙනවා. ඒක නිසා මේ කාලසටහනේ වෙනසක් වෙනවා. ඉතින් ඔය ගෲප් ලින්ක් එකක් අතන ජොයින් වෙලා හිටනම් හරි. ටෙලිග්‍රෑම් ගෲප් එකට පුළුවන් නම් දරුවෝ ඔයාලගේ යාළුවෝ සෙට් එකක් කරන්න. අපි රෙකෝඩින් එක පොඩ්ඩක් නවත්තමුනේ.